නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තිස්සමෙත්තේ සූත්‍රය තියෙන්නේ ලස්සනයි. දැන් මේ මම හිතන්නේ ඉදා මම හිතුවත් ඇහුවේ අර ඒ වගේ ප්‍රශ්න අහන්න තරම් හිතක් ඒ අයගේ කොච්චර චින්තනයක් තිබිලා තියෙනවා. දැන් මේ තිස්සමෙත්තේ සූත්‍ර බලනකොට ගොඩාක් තියෙනවා. ඒකෝට දැන් මම අද දේශනාවෙත් කිව්වා ඊළඟට මේ බෞද්ධය කියලා කරපෙකෙත් පැහැදිලි කරා. ධර්මය අහන්න සුදුසුත්වයක් ඇති වෙන්න සත්‍යවාදී බවක් කොච්චර තියෙන්න ඕනද කියන එක. එතකොට දැන් මේ පාරායන වගේ ඉගෙන ගන්නකොට තේරෙනවා මේ අයට කොච්චර සත්‍යවාදී බවක් තිබිලා තියෙනවද කියන්නේ. සත්‍යවාදී බව ගුණවත් භාවය දැන් මේ බුදුරන් වහන්සේ පෙන්නපු ධර්ම මාර්ගයට අනුව යනකොට කොහොමත් කෙලස් කියවන ප්‍රතිපදාව කොහොමත් සිදු වෙනවා. මේ වගේ අයගේ මේ ධර්ම විනයත් එක්ක තියෙන ඒ චින්තනයේ දැක්මත් එක්ක කටයුතු කරද්දී ඒත් කෙලස් ගෙවීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ලෝකේ මට්ටමින් කෙලස් අපි කියන්නේ රාගය, ද්වේෂය, දැඩි බව, මාන්නය මේ හැම දෙයක්ම දුර වෙනවා. අර එච්චරටම මේ සුන්දරයි විමුක්තිකාමී ජීවිතයක් ගත කරන කෙනෙක්ගේ චර්යාව. ඒ කියන්නේ එච්චරටම මේ කියන්නේ හැම වෙලෙම දැන් බුදුරණවහන්සේගේ ධර්මයට නොගියත් විමුක්තිකාමී ජීවිතයක් සත්‍යවාදී විමුක්තිකාමී ජීවිතයක් ගත කරන කෙනෙකුගේ හැම වෙලෙම යාගේ ජීවිතය යොමු වෙන්නේ තමන්ගේ පැත්තට. මොකද යාගේ දැක්ම හරි තීව්‍රයි. ඒ දැක්ම තීව්‍රකමත් එක්ක දැන් යාගේ ධර්ම විනයට අනුව එයා ලෝකෙ දිහා බලනවා. එතකොට කෙලෙස් එන්න ඉඩ නැහැ. දැන් ඒකයි මේ වගේ මේ විතරාගී මුනිවරු අන්නේ මුනිවරු පවා මේ ආධ්‍යාත්මික විශාල සැනසීමක් ලබන්නේ. එතකොට එහෙනම් මේ අපි තුලත් අපි හැම වෙලෙම තේරුම් ගන්නට ඕන මේ සත්‍යවාදී විමුක්තිකාමී බවක්, සත්‍යවාදී විමුක්තිකාමී බව. විමුක්තිකාමී බවක් කියලා අපි නිකන් ඔහේ දැම්මට ඒක විමුක්තිකාමී බවක් නෙමෙයි. එතන තියෙන නිකන් අපි පලා යන එක. මග හැරලා යන එක. සත්‍යවාදීකමත් එක්ක විතරයි විමුක්තිකාමී බව ඇති වෙන්නේ. මෙයාලගෙත් තියෙන සත්‍යවාදීකමත් එක්ක විමුක්තිකාමී බව. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සැබෑවටම විමුක්ත වීම කියන කාරණාව ඉස්මතු වෙන්නේ නැහැ. නමුත් සත්‍යවාදීම විමුක්තියක් හොයන්නේ. ඉතින් ඒක නිසා අපි හැම වෙලෙම අපේ ජීවිතේ මම රටත් කිව්වේ කෙලෙස්ේ පැත්ත බලනකොටත් අපි හැම වෙලෙම අපේ දැක්මත් එක්ක අපේ ජීවිතය පිළිබඳ දකින්නට ඕන. එතකොට තමයි කෙලෙස්ේ කියන කාරණාව මේ දැකලා ප්‍රහාණය කරන්න පුළුවන්. නැත්නම් කවදාවත් කෙලෙස්යක් ප්‍රහාණය කරන්න බෑ. හැබැයි ඉතින් අර ධර්මයේ විචක්ෂණයක් හිතෙනවා නම් එහෙම කරද්දි කොහොමද කෙලෙස්යක් වෙන්න ඉඩ නැහැ. ඒ බලමුකෝ මේ සූත්‍රය දැන් ඔන්න බලන්න මේක මේ තිස්සමෙත්තේ එක ප්‍රශ්නයයි අහන්නේ. ඒ ප්‍රශ්නේ තුළ ප්‍රශ්න බුදුරණවහන්සේ ප්‍රශ්න දෙකකට උත්තර දෙන්නේ. පුදුම යථාර්ථවාදීව අහන ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගේ බණ ඇහුවත් අහන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේගේ බණ ඇහුවත් මෙහෙම ප්‍රශ්නයක් අහන්න වෙයි. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ බණ අහන්න නැති අන්‍ය තීර්ථකය අහන ප්‍රශ්න. ඔන්න අහනවා ප්‍රශ්නේ මම කිව්වහම කියන්නේ කෝධ සන්තුසිතෝ ලෝකේ කස්සනෝ සම්ති ඉංජිතා කෝ උභන්ත මභිඤ්ඤාය මජ්ජේ මන්තා න ලිප්පති කම්බ්‍රෝසි මහා පුරිසෝති කෝ ඉද සිබ්බනි මච්චගා. බල මේකේ අහන ප්‍රශ්නේ මේ ප්‍රශ්නේම ගැඹුරුයි. මෙහිම ප්‍රශ්නයක් අහන්න කෙනෙකුට හිතෙනවා කියන්නේ කොච්චර සුන්දරයි. කෝද සන්තුසිතෝ ලෝකී. කෝද කියන්නේ කෝ ඉද
කෝ ඉද. එතකොට කෝ කියන්නේ කවරෙක්, ඉද කියන්නේ ඉද ලෝකේ. එතකොට කෝ ඉද ලෝකේ මේ ලෝකේ කවරෙක් නම් මේ ලෝකේ සන්තුෂිතෝ සතුටින් වාසය කරනවාද? සන්තෝෂයෙන් වාසය කරනවා. ඔන්න ලෝකේ සන්තෝෂයෙන් වාසය කරන කෙනා කවුද? දැන් අපි සන්තෝෂය කියලා කියනකොට අපට සන්තෝෂ විවිධ දේවල් එනවනේ. දැන් බලන්නකො මෙයාට මේ සන්තෝෂය කියන කාරණාව අහන්නේ ආකින්චඤ්ඤායතනෙ දක්වා ධර්ම විනයක් එක්ක ජීවිතයේ යථාර්ථ දැක්මක් තිබුණත් සන්තෝෂිත භාවයක් ඉදිරිපත් වෙන්නේ නැහැ කියන එක. ඒ නිසා තමයි අහන්නේ මේ ලෝකයේ කවුරෙක්ද සන්තෝෂයෙන් ඉන්නේ? කස්ස නෝ සම්ති ඉංජිතා. ඊළඟට අහනවා කස්ස කවරෙකුට නම් ඉංජිතා ඉංජිත කියලා කියන්නේ සෙලවීමක්. එතකොට දැන් මොන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නේ අහනවා මේ ලෝකේ සන්තෝෂයෙන් ඉන්නේ කවුද කියලා. දෙවෙනි ප්‍රශ්නේ අහනවා ඉංජිතා. ඉංජිතයක් කියන්නේ සෙලවීමක් නෝ සම්ති. සෙලවීමක් නැත්තේ. කවරෙකුටද මේ ලෝකේ සෙලවීමක් නැත්තේ. එතකොට මේ ඒ කාරණාව ලොකු වර්ධනයක් වෙනවා. අපි බුදුරණවහන්සේ පෙන්වන ගාථාවත් එක්කම ඒකේ අර්ථය අපි විස්තර වශයෙන් කතා කරමු. එතකොට මේ ලෝකේ කවරෙකුට නම් සෙලවීමක් නැද්ද? කෝ උභන්තම අභිඥාය. එතන අහන්නේ කෝ කියන්නේ කවරෙක් කවුද? මෙතන උභන්තම අභිඥාය කියන තනි වචනේ සංදි වෙනවා උභන්ත අභිඥාය කිය. අභිඥාය කියන කාරණාවයි තියෙන්නේ. උභෝ අන්තං අභිඥාය. උභෝ කියන්නේ දෙක, අන්තං කියන්නේ අන්ත. අන්ත දෙක අවබෝධ කරගෙන මජ්ජෙහි මැද මන්තා නලිප්පති. ප්‍රඥාවෙන් නලිප්පති. ලිප්පති කියන්නේ තැවරෙනවා. මැද අවබෝධ කරගෙන අන්ත දෙක අවබෝධ කරගෙන මැද ප්‍රඥාවෙන් තැවරෙන්නේ නැතුව. එතකොට තැවරෙන්නේ නැත්තේ මොකෙන්ද? ප්‍රඥාවෙනුයි තැවරෙන්නේ නැත්තේ. ඉන්නේ කවුද කියලා අහනවා. කෝ කියන එක මුලින් තියෙනවා. කවුද එහෙම ඉන්නේ අහනවා. ඔන්න ඒකට මේ එතන මේ ප්‍රශ්නේ ගැඹුරු ප්‍රශ්නයක්. දැන් එතකොට මේ බලන්න මේ තිස්සමෙත්තේට අන්ත දෙකක් කියන කාරණාව. ඒක ඇත්තටම මේ වේදයේ අදටත් තියෙනවා. ඉච්ඡර දර්ශන තියෙනවා මේ අන්ත ගැන. දැන් අපි හිතන්නේ මේ මෙතන මේ ලෝකද්ද මේ අපේ සමාජයේ බෞද්ධ කියන කාරණාවත් එක්ක තියෙන අර නිහින බවත් එක්කනේ අපි මේ නිකන් ඔහේ දේවල් තලමරමරා ඉන්නේ. වේදයේ අදටත් ඒ වේදයේ සහ විවිධ දර්ශන තුළ මේ අන්තයන් පිළිබඳව උගන්වනවා. එතකොට එහෙනම් අන්ත විදිහට දැනගෙන මැද නොතැවරී ඉන්නේ ප්‍රඥාවේ මැද නොතැවරී ඉන්නේ කවුද කියලා අහනවා. කම්රෝසි මහා පුරුෂෝති. ඊළඟට අහනවා කෝයිද සිබ්බනී මච්චක. මේ මෙහිම සිබ්බනී කියන්නේ මහුම්කාරය මච්චක ඉක්මවනවා කියන්නේ කවුද කියලා අහනවා. ඉක්මවන්නේ. ඊළඟට මහා පුරුෂයා කියන්නේ කවරෙක්ද? කවුද මහා පුරුෂයා කියන්නේ කියලා මහා පුරුෂයා කියලා කියන්නේ කාටද කියලා අහනවා. එතකොට පළවෙනි ප්‍රශ්නේ අහනවා සතුටින් මේ ලෝකේ වාසය කරන්නේ කවුද අහනවා. ඉංගිතයක් නැති කාටද අහනවා. දෙකයි. ඊළඟට කවුද අහනවා මැද අන්ත දෙක වටහා අවබෝධ කරගෙන මැද ප්‍රඥාවෙන් නොදැවරී ඉන්නේ කවුද කියලා අහනවා. මහා පුරුෂයා කියන්නේ කවුද අහනවා. තණ්හාව මේ මහුම්කාරී ඉක්මවන්නේ මෙහිම මහුම්කාරී ඉක්මවන්නේ කවුද කියලා අහනවා. එතකොට ඔන්න දැන් අපි මේ ගාථාව සම්බන්ධයෙන් මජ්ජේ සූත්‍රය ඒකේ අර්ථකථනය ගොඩාක් ඉගෙනගෙන තියෙනවා. මම මජ්ජේ සූත්‍රය සම්පූර්ණයෙන්ම කියලා දෙන්නේ නැහැ. නමුත් අපි බලමු ඒකෙත් යම් කාරණා මේකත් එක්ක වටහා ගන්න පුළුවන් වෙනවා. මෙතන බුදුරන් වහන්සේ අදහස් කරපු කාරණාවත් එක්ක අපි ඉස්සෙල්ලාම බලමු. මොනද භාග්‍යවතුන් වහන්සේ මෙයාට මේ තිස්සමෙත්තේට විස්තර කරනවා. දැන් බලන්න තිස්සමෙත්තේය මේ විදිහට ප්‍රශ්නයක් අහන්න තරම් එයා ඒ බුදුරන් වහන්සේ ඉදිරියේ ඉන්නකොට කොච්චර විචක්ෂණයක් තියෙනවද? ඒ වගේම ඒ විචක්ෂණයත් එක්ක ඒ යොමු වෙච්ච බවක් අර පුරුෂ ලක්ෂණත් බලලා ඒ පුරුෂ ලක්ෂණ එක පැහැදීමත් ඇති වෙලා මේ බුදු කෙනෙක්මයි කියන කාරණාවත් ඇති වෙලා ඒ යොමු වෙච්ච බව මේක හරියටම තේරුම් ගන්න පුළුවන් කියන කාරණාව මේ බුදුරණවහන්සේගෙන් පුළුවන් කියන කාරණාවක් දැනගෙන ඒ විචක්ෂණශීලී බව මම හැම වෙලෙම කියන්නේ අපට හැම වෙලෙම තියෙන්නට ඕනේ අර läග නොගන්නා ගතිය.
අපි හැම වෙලේම අපේ ජීවිතේ තමයි අදත්තර දේශනාවයි පැහැදිලි කරේ. අපි අඥානකමත් එක්ක läගගන්නේ අඥානකමත් එක්කමයි. අඥානකමින් තොරව කවදාවත් läග ගැනීමක් වෙන්නේ නැහැ. දැන් මම අදත් පැහැදිලි කරේ ඇහැට රූපයක් පේනවා. මට පේන රූපෙක අපි läග ගන්නවා. දැන් ඇහැට නෙපෙන්නේ. නමුත් මට පේන එකත් එක්ක läග ගන්නවා. කනට සද්දයක් ඇහෙනවා. මට හයන සද්දයක läග ගන්නවා. දැන් අපේ ජීවිතය කියන්නේ ඒකනේ. එතකොට එහෙනම් හිතන ගතියක් නැහැ කියන්නේම අපි läගගෙන ඉන්නේ. හිතන ගතියක් නැහැ කියන්නේම මොකක් හරි läගගෙන. läගගෙන ඉන්නේ ඇත්තක නෙමෙයි. දැන් මෙයාලගේ ගතිය තමයි මෙයාලගේ läග ගැනීම තුළ يعني läගගෙන ගැනීමක් ලෝකේ මට්ටමින් මේ කාමයන් එක්ක වෙන්නේ නැහැ. නමුත් අර දැන් හොයන්න ඕන ගතිය දිගටම තියෙද්දි තමයි මේ ධර්ම විනයත් එක්ක ඉන්නේ. හැබැයි තාම ඉදිරියට තියෙනවා. හැබැයි නිකන් නෙවෙයි ධර්ම විනයත් එක්ක. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා පළවෙනි ප්‍රශ්න දෙකට ඉස්සලාම බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා සතුටින් මේ ලෝකෙ ඉන්නේ කවුද කියන එකයි ඒ වගේම ඉංජිතයක් නැත්නම් සෙලවීමක් නැත්නම් මේ ලෝකේ කාටද කියන එකයි උත්තර දෙනවා. මම කිව්වා කියන්නේ කාමේසු බ්‍රහ්මචර්යවා වීතතන්නෝ සදා සතෝ සංඛාය නිබ්බුතෝ භික්ඛු තස්සනෝ සම්ති ඉංජිතා. ඔන්න දැන් මේකේදී පැහැදිලි කරනවා කවුද මේ ලෝකේ සන්තෝෂයෙන් ඉන්න කෙනා සහ ඉංජිතයක් නැති කෙනා. ඒතර ඉංජිතයක් නැති කෙනාගේ විග්‍රහයම තමයි සන්තෝෂයෙන් ඉන්න කාරණාව කියලා කියන්නේ. පළවෙනි එකකින් කියනවා ඔන්න දැන් සන්තෝෂයෙන් ඉඳීමත් සෙලවීමක් නැති බව. මේ දෙකම එකට විග්‍රහ කරනවා. සන්තෝෂයෙන් සිටීමත් සෙලවීමක් නැති බවත්. සෙල වෙනවා නම් සන්තෝෂයක් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. සෙලවීමක් තියෙනවා නම් සන්තෝෂයක් ඇති වෙන්නේ නැහැ. සතුටක් නැහැ. සෙලවීමක් දැන් අපි මේකේ අර්ථය ගන්න කලින් අපි පොඩ්ඩක් බලමු. දැන් වෙන පැතිවල තියෙන මේ ඉංජිත කියන කාරණාවත් එක්ක තියෙන කාරණාව ඔය චන්නෝවාද සූත්‍රයේ තියෙනවා. තවත් මට මතක හැටියට ද්වෛතානුපස්සන සූත්‍රයේ තියෙනවා වගේ නිච්චය තියෙනවා. නිශ්චිතස්ස චරිතං අනිශ්චිතස්ස චරිතං නැති. නිශ්චිත වීමෙන් එකතු වෙනවා. නේ චලනයක් තියෙනවා. අන චලනයක් තියෙනවා. නිශ්චිතස්ස චරිතං අනිශ්චිතස්ස චරිතං නැති. අනිශ්චිත චරිතයක් නැහැ. චරිතය සති පස්සද්දි. චරිතයක් නැත්තම් සහැල්ලුවක් තියෙනවා. පස්සද්දිය සති නැති නොහොති. පස්සද්දියක් තියෙනවා නම් නැමීමක් නැහැ. නතිය සති ආගති ගති නොහොති. නැමීමක් නැත්තම් යෑම මේම් කියලා එකක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ද්වෛතාව ඉක්මවන බව. නතිය ආසති ආගති ගති නොහොති. ආගති ගතිය ආසති චුතුප්පාතේ නොහොති. ආගති ගතියක් නැත්තම් චුති උප්පත්තියක් කියලා මේ පැවැත්ම කියන කතාවක් දෙන්නේ නැහැ. චුති උප්පත්තිය ආසති දුක ඊළඟට එතනම නේවිද නවරන ඔබේමන්තරේ ඒ සමත දුක්ඛසාති. අන්න සම්පූර්ණයෙන් දුක කෙලවර කරනවා. එතකොට දැන් නිශ්චිත දැන් උන මේකේ අර්ථය කියලා දෙන කලින් මම ඒක පොඩ්ඩක් කියන්නම්. නිශ්චිතයාටනේ චලිතයක් තියෙන්නේ. දැන් මම අද කියපු දේශනාවත් එක්ක ඉතලා බලන්නකො. දැන් ඔන්න ඇහැට පෙනෙනකොට ඇහැට පෙනෙනවා හැබැයි ඇහැට පෙනෙනවා කියන එකත් එක්ක නෙමෙයි ඉන්නේ මට පේන දෙයක් එක්ක ඉන්නේ. දැන් මේකත් එක්ක එකතු වෙනවනේ. මටයි පේන්නේ. මටයි ඇහෙන්නේ. දැන් ඒ කියපු කියමන තුළ එකතු වීමක් තියෙනවා. දැන් හැබැයි සිදුවනේ ඇහෙන් දැක්කා. ඇත්ත ඇහෙන් දැක්කා. ඇහෙන් දැක්කා කියන කාරණාවේදී නිශ්චිත අනිශ්චිතස්ස නිශ්චිත කියන්නේ නිශ්චිත චරිතං අනිශ්චිත චරිතං නැති. නිශ්චිතයක් වෙන්නේ නැහැ. දැන් ඇහෙන් දැක්කා කියනකොට ඒ දැකීම පිළිබඳව ඇහිම පිළිබඳව කිසිම විග්‍රහයක් නැහැ. අර මම අවසානයේ කරපු ධර්ම සාකච්ඡාවෙත් එක පැහැදිලි කරනවා. ඒක පිළිබඳව කිසිම විග්‍රහයක් එන්නේ නැහැ. ඒ කියන්නේ විග්‍රහයක් එන්නේ නැහැ කියන්නේ විග්‍රහයක් දෙන්න ඉඩක් නැහැ. ඒතර විග්‍රහයක් කියන කාරණාවක් යෙදෙන්නේ නැහැ කියන්නේ නිශ්චිතයක්. එකතු වීමන්නේ. දැන් දැක්ක කාරණාව දැකීම මොකද්ද? දැන් අපිනේ විග්‍රහ කරන්නේ. ඒ කතාව වෙන්නේ නැහැ. එහෙනම් නිශ්චිතයක් නැහැ. නිශ්චිතයක් නැත්තම් නැමීමක් නැහැ. නැමීම කියන කතාවේ කියවෙන්නේ
අපේ ජීවිතයේ තනිකරම තියෙන ආශ්‍රව ක්‍රියාකාරීත්වය. ආශ්‍රව එක පැවැත්ම කියන එකට අඥානකම කියන එකට අපි ඒ දෙක ප්‍රධාන වශයෙන් ගත්තොත් කාමයේ අතහැරලා පැවැත්මයි අඥානකමයි කියන එකට නැම්මක් තියෙනවා. හැම වෙලෙම තියෙන්නේ පැවැත්මයි අඥානකමයි කියන එකට නැම්මක්. දැන් නිශ්චිත වීමක් නැත්නම් අර පැවැත්මයි අඥානකමයි කියන එකට නැම්මක් නැහැ. නැමීමක් නැහැ. නැමීමක් නැත්නම් ගතියක් ආගතියක් ගතියක් එනවා යනවා චුත වෙනවා උපදිනවා මේ කතන්දර ඒ කියන්නේ ඒවා නැති වෙනවා නෙමෙයි. ඒ කතා ඔක්කොම ඉවරයි. ඒ කතා ටික එන්නේ මොකද්ද? දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔන්න මාව පේනකොට ඔන්න පෙනුණා. මට පෙනුණා. මට පෙනුණා කියනකොට මොකද වෙන්නේ? පිහිටීමක් තියෙනවා. හොඳ නම් එකතු වීමක් තියෙනවා. නරක නම් ගැටීමක් තියෙනවා. ඊළඟට පැවැත්මක් තියෙනවා. ඊළඟට ඉපදීම මරණය කියන එක තියෙනවා. මේ සියල්ලක්ම තියෙනවා. හැබැයි මේ සියල්ලක්ම තිබුණේ මොකක් එක්කද? මෝඩකම එක්ක. සියල්ලම තිබුණේ. ඇයි මෝඩකමට තමයි පෙනී ඇහැට පෙනුණා මට පෙනුණා කියලා ගත්තා. මට පෙනුණා කියලා ගත්ත එකත් එක තමයි මෝඩකමත් එක්කයි. මෝඩකම එක්ක සම්පූර්ණයෙන්ම අන්න අර පැවැත්ම තියෙනවා. එතකොට එතන ඒ කාරණාවේදී පෙන්වන්නේ ඒ චන්නවාද සූත්‍රෙ හිම ඒ කාරණා ලස්සන පෙන්නනවා. දැන් මෙතනදී මේ අහන ප්‍රශ්නේ ඉංගිතයේ සෙලවීම නැහැ කියන එකනේ. ඒතකොට දැන් ඔන්න බලන්න ඒකේ ඒ කාරණාව පිළිබඳව දැන් මම දැන් මේ චන්නවාද සූත්‍රයේ අර කාරණාව අරන් පැහැදිලි කරේ ධර්ම ස්වභාවය. දැන් මේකේ පැහැදිලි කරනවා එහෙම කෙනාගේ ජීවිතය කියන කාරණා විග්‍රහය. කාමේසු බ්‍රහ්මචර්යවා විවිධ තන්ව සදා සතු. කාමයන් කෙරෙහි කාමේසු කාමයන් කෙරෙහිතර මම මේක ගොඩාක් පැහැදිලි කරලා තියෙනවා. කාමයන් කියනකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේ ප්‍රිය බව. ඒ කියන්නේ අපි සතුටින් රූපයක් එක්ක සද්දයක්, ගන්ධයක්, රසයක්, පහසක් එක්ක තියෙනවා නම් අන්න අපි එතන කාමයන් එක්ක. එතකොට බ්‍රහ්මචර්යවා කියන කාරණාවේ බ්‍රහ්මචර්යාව කියන එක තියෙනවා. කාමීහි බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ මේ කාමයේ කියන කාරණාව එක ඉන්නවා කියන එක නෙමෙයිනේ. බ්‍රහ්ම කියන වචනේ තේරුම උතුම් කියන එක. චර්යාව කියන්නේ හැසිරීමෙන් යුක්ත. එතකොට කාමයේ කියන කාරණාවත් එක්ක උතුම් හැසිරීමක් තියෙනවා. උතුම් හැසිරීමක් තියෙනවා කියන්නේ. දැන් ලෝකේ ජීවත් වෙනකොට කාමයක් එක්ක ජීවත් වෙන්න වෙන කෙනෙක්. ගෝචර වෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. දැන් මේක ජීවත් වෙනකොට උතුම් හැසිරීමක් තියෙනවා කියන්නේ ශ්‍රේෂ්ඨ හැසිරීමන්නේ. ශ්‍රේෂ්ඨ හැසිරීමේ ස්වභාවය තමයි අර්ථාන්විත භාවය. දැන් අපි යමක උතුම් කියලා කියන්නේ හරිම දෙයකනේ. ශ්‍රේෂ්ඨම දෙයක් එක්ක. එහෙනම් ශ්‍රේෂ්ඨම හැසිරීම කියනවනම් අන්න ඒකේ නම මොකද ඊළඟට ඒ කරුණ ටික විග්‍රහ වෙනවා. ඒ උතුම් හැසිරීමෙන් යුක්ත වෙනකොට ඒ චර්යාවෙන් යුක්ත වෙනකොට එයාගේ තියෙන්නේ මේ අර මෝඩකම කියන උතුම් නැති භාවය නෙමෙයි. මෝඩකම කියන අහුවෙච්ච බව නෙමෙයි. උතුම් හැසිරීමක් තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. වීත තණ්හෝ සදා සතෝ. හැම කල්ලිම සිහියෙන් යුක්තව තණ්හාව දුරු කරලා හැම තණ්හාව දුරු කරලා හැමදාම සතිමත්වයි ඉන්නේ. මොන බලන්න මේ සතුටින් ඉන්න අය. අනික් අය සතුටින් ඒව නැහැ. දැන් මේ නම් සතුටින් ඉන්නේ. ඒකෝට දැන් මේ සැබෑම මේ කාරණා විග්‍රහ කරන්නේ නිවීමත් එක්ක. ඊළඟට පැහැදිලි කරනවා සංඛාය නිබ්බුතෝ බික්කු තස්ස නොසන්තින් කිත. අන්න ඔහුටයි මේ සෙලවීමක් නැත්තේ කියනවා. අන්න ඒ අයටයි මේ සෙලවීම කියන කාරණාවක් දෙන්නේ නැත්තේ. කරුණු කීයක් ඔන්න කාමීහි බ්‍රහ්මචර්යය වාසය කරනවා. ඊළඟට විච තණ්හාව දුරු කරමින් හැම කල්ලිම සිහියෙන් හැසිරෙනවා. සංඛාය නිබ්බුතෝ බික්කෝ. අන්න ඒක ලස්සන කාරණාවක්. සංඛාය කියලා කියන්නේ විමසමින් කියන එක. සංඛාය කියන දැන් අපි පටිසංඛා කියලාත් පෙන්නන්නේ. එතකොට විමසීමෙන් යුක්තව. එතකොට සංඛාය කියලා කියන්නේ විමස දැන් බලන්න අපේ ජීවිතයේ අපි අපට විමසීමක් එන්නේ නැත්තේ අඥානකම එක්ක යෙදෙන ලෝකයේ läග ගන්න නිසා. අඥානකම එක්ක දැන් මං කිව්වේ සද්දයක් ඇහෙනවා කනට මට සද්ද ඇහෙනවා කියලා ගන්නවා. මට ඇහිච්ච සද්ද හොඳයි නරකයි කියලා බෙදා ගන්නවා. හිතෙනවා මනසට මම හිතනවා කියලා හිතනවා. මම හිතපු කාරණා හොඳ නරක එක්ක අන්න ප්‍රශ්න ඇති කර ගන්නවා. එතකොට විමසීමකට ඉඩක් නැහැ läග ගැනීමකටම ඉඩක් තියෙනවා. දැන් මම ඔය කියපු කාරණා ටික හරියට හිතුවොත් මේ කරුණු ටික අන්න එයාට ඇති වෙනවා ජීවිතේ ජීවත් වෙද්දී එනම් මොකක්ද?
විමසීමක්නේ. ඇයි එයා දැන් ජීවත් වෙලා ඉන්නේ බොරුවක් එක්කනේ. මුලාවක් එක්කනේ. අඥානකමක් එක්කනේ. අන්න එහෙනම් නිරන්තරයෙන්ම ජීවිතේ විමසීම තමයි ප්‍රකට වෙලා එන්නේ. ඉස්මතු වෙලා එන්නේ. විචක්ෂණයක් ඉස්මතු වෙලා එන්නේ. එතකොට විමසීමක් ඉස්මතු වීමට විමසීමත් එක්ක එනකොට මොකද වෙන්නේ? දැන් විමසීමක් එක්ක අපි ජීවිතයේ මේ යෙදෙන කාරණා එක්ක ඉන්නවා. විමසීමක් කියන කාරණාව එක්ක ජීවිතයේ යෙදෙන කරුණ එක්ක ඉන්නවා නම් දැන් මේ ඇහෙනවා, පේනවා කියන කාරණාව ලැබීමක් හැටියට යෙදෙනවද? නිවීමක් හැටියට යොමු වෙනවද? නිවීමක් පැත්තට නේද යොමු වෙන්නේ. ඇයි දැන් මට පේනවා කියන කාරණාව එක්ක läග ගන්නවා පෙනුනේ ඇහැට. මට ඇහෙනවා කියන කාරණාව එක්ක läග ගන්නවා ඇහුනේ කනට. දැන් ඒ විදිහට යන්නේ නැතුව මට පෙනෙනවා කියන එකේ වැරද්දත් මට ඇහෙනවා කියන එකේ වැරද්දත් විමසීමකට යොමු කරමින් ඉන්නකොට ඇහැට පේනවා කියන කාරණාවක් ලැබීමක් වෙන්නේ නැහැ. ඇහැට පේනවා කියන කාරණාවේ ඇත්ත දැන් මම හිතන්නේ අර අවසානට කරපු සාකච්ඡාවේ මුත්තමත්තන් කියන්නේ මම ලස්සනට පැහැදිලි කරා. දැන් යථාර්ථවාදී වෙනවා නම් පෙනීම කියන එකනේ. පෙනීම යථාර්ථවාදී. එතකොට මේ පෙනීම කියන කාරණාවක් පෙනීමක් කියලා හරි නම් කරනවා නම් ඒක ආයේ අපි කරන්නේ. වෙන කවුරුත් නෙමෙයි. එතකොට ඒ දැන් ඇහැ දන්නේ පෙවුණා කියලා. කන දන්නේ ඇහුණා කියලා. ඇහැ දන්නේ පෙවුණා කියලා කන දන්නේ ඇහුණා කියලා. අපිම ඒක නම් කරා. එතකොට ආයෙත් මම කොහෙද ඉඳලා මේකට දාමු. එහෙම වෙන්නේ නැතුව ඒ මෝඩකම එයාට අන්න අයින් වෙලා එයාට දැන් හොයන්න ඕන කමක් එනවා. මොකද්ද එහෙනම් මේ පේනවා කියන්නේ? දැන් මොකද්ද එහෙනම් ජීවිතයේ දෙන්නේ? විමසීමන්නේ. මොකද්ද එහෙනම් මේ ඇහෙනවා කියන්නේ? එතකොට මෙහිම විමසීමක් එක්ක එද්දී පේනවා කියන එක ලැබීමක් හැටියට යෙදෙනවා. නේ? දැන් යෙදුන කරුණක් එක්ක හොයාගෙන යන්නේ මම කවුද කියන පොතේත් ওই කාරණා විග්‍රහ කරනවා. යෙදුන කරුණක් එක්ක හොයාගෙන යන්නේ පෙනීම ඇහිීම. හැබැයි මේකේ යථාර්ථවාදී හොයාගෙන යනකොට යෙදුන කරුණ එක ඒක යෙදීමක් හැටියට ඒ කියන්නේ ලැබීමක් හැටියට යෙදෙන්න හෝ යෙදීමක් හැටියට ලැබෙනවා කියන කාරණාවක් වෙන්නේ නේ. ඒ කියන්නේ මොකද්ද සිදුවෙන කෘත්‍යය? නිවීම. නිවීම මාර්ගය. නිරෝධය කියන්නේ ඒක. එතකොට විමසීමෙන් යුක්තව අන්න භික්ෂුව නිවීමට ඒ භික්ෂුවපත් වෙනම විමසීමෙන් යුක්තව අන්න ඔහු තමයි. ඔහුට තමයි සෙලවීමක් නැත්තේ කම්පනයක් නැත්තේ නසන්තිංජිතා. සෙලවීමක් නැත්තේ අන්නේ භික්ෂුවට. එතකොට එහෙනම් බලන්න විමුක්තිය කරා යමු වෙන තාක් කල්ම ජීවිතය ගත කරන තැනදී මෙන්න මේ විදිහට කාමයන්ගේ උතුම් බ්‍රහ්මචාරී උතුම් චර්යාවත් හැසිරීමත් ඒ වගේම ඒ කියන්නේ ඒක අපි හුරු කරන්නට ඕනේ. ඒ වගේම තණ්හාව දුරු වෙන හැම කල්ලිම සිහියෙන් වාසය කරන විමසීමෙන් යුක්තවම යනකොට අන්න නිවීම කරා ඒ භික්ෂුව යොමු වෙනවා. දැන් ඉංජිත යන්නේ දැන් මොකද්ද ප්‍රශ්නේ? පෙනුණා, ඇහුණා, දැනුණා, දැනගත්තා කියන කාරණාවක් කියෙදෙන්නේ නැහැනේ. අන්න බාහ්‍ය සූත්‍රයේ පෙන්වන තේනන තත් නේවිදන හුරං උභයමන්තරි. එහිනේ අතරණය නිදහස්. දැන් එහිනේ අතරණය නිදහස් කියනකොට අන්න මේ කතාව සම්පූර්ණ කිව්වට. එහෙනම් මේ ජීවිතයේ යෙදුන කරුණු සියල්ලක්ම එක්ක අඥානකම කියන සත්‍යවාදී නැතිකම කියන කරුණ එක්ක තමයි මොනවා හරි හෙලවීමක් හරි පැත්තට ඒ කියන්නේ හරි කියන්නේ අපි ඇලෙන පැත්තට ගැටෙන පැත්තට ඔන්න ඔය දෙකත් එක තියෙනවා. ඇලෙන පැත්තට ගැටෙන පැත්තට මුලා වෙන පැත්ත කියන කාරණාව ඉතින් කතා කරන්න ආය අලුතින් කියන්න දෙයක් නැහැ. මොකද හේතුව ඇත්ත ඒ විදිහට දකින්න නැත්තම් මොන විදිහ දෙයක් ගත්තත් ඒක මුලා වීමක්මයි. ඔන්න එහෙනම් ඉංජිතයක් නැති කෙනා, සෙලවීමක් නැති කෙනා, සන්තෝෂයෙන් වාසය කරන කෙනා වෙන කවුරුවත් සන්තෝෂයෙන් වාසය කරන්නේ අනිත් ඔක්කොම වාසය කරන්නේ මොකක හරි läගගෙනමයි. ඔන්න ඊළඟට තමයි ගැඹුරු කියන්නේ ධර්මාර්ථයත් එක්ක ඊළඟට අහන ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නය හැවේ අන්ත දෙක අවබෝධ කරගෙන ප්‍රඥාවෙන් මැද තැවරී ඉන්න කෙනා කවුද කියලා. ඒ වගේම මහ පුරුෂයා කියන කවුද? මහෝංකාරිය ඉක්මවන්නේ කවුද කියලා අහන්නේ. ඒකත් මම කියන්නේ
සෝභන්ත මභිඤ්ඤාය මජ්ජේ මන්තා නලිප්පති තම්බ්‍රෝමි මහා පුරිසෝති සෝද සිබ්බනී මච්චගාති. දැන් මේක තමයි මජ්ජේ සූත්‍රයටත් අර්ථකථනය කරන්න ගන්නෙ. දැන් මේක තිස්සමෙත්තේ යහප ප්‍රශ්නයක් එක්කයි තියෙන්නේ. මෙතනදී මජ්ජේ සූත්‍රයක කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේ අර්ථාන්විත කරලා තියෙන්නේ. එතකොට ඒක අර්ථාන්විත කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ තිස්සමෙත්තේය කියන ඒ පරිබ්‍රාජකයා හිතන විදිහත් එක්ක යෙදීමක් ලැබිලා තියෙනවා මොනවා. ඔන්න ඔකට අදාළ ටික. එතකොට ඒක එක තමයි එයා අහන්නේ. දැන් එතකොට එයාම අහනවා දැන් මම කලිනුත් පැහැදිලි කරේ එකයි අන්ත බවක් මේ විමුක්තිකාමී සමාජය තුළ තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් දැන් මේ මොනවා හරි දැන් ওই කළු නිසා සුදු තියෙන සුදු නිසා කළු තියෙන මේ ඔක්කොම දන්නවා ඒක. ඒකයි දුම්ම මේ චින්තනයක් තියෙන විමුක්තිකාමී. ඊළඟට කන්දක් නම් කන්ද කතා කරන්නේ පල්ලමක් එක්ක. ඊළඟට තද කතා කරන්නේ හද නැති බවක් එක්ක. කළු කතා කරන්නේ සුදු එක්ක. සැප කතා කරන්නේ දුක එක්ක. මෙන්න මේ විදිහේ ද්වෛතාවයක් පිළිබඳව අන්තයන් පිළිබඳව කතා කරilla විමුක්තිකාමී සමාජය තිබිලා තියෙනවා. එතකොට ඒ අයගේ අසාමාන්‍ය හිතීමක් තිබිලා තියෙනවා. ඒ නිසා තිස්සමෙත්තේ යහන්නේ අන්ත දෙක තේරුම් ගන්න කෙනා කවුද? එතෙක් අන්ත දෙක තේරුම් ගන්න බෑ. බලන්න මේ තිස්සමෙත්තේට දැන් මෙච්චර අකින්චඤ්ඤායතන දක්වා ධර්මඥයක් කුරු කරලත් අන්තයන් ප්‍රමාණ දැනගෙන හිටියත් අන්තයන් අවබෝධ කරගන්න බෑ කියලා දැනගත්තා. දැන් මම එකට කියන්නම් මෙහෙම. දැන් අපි අපේ පැත්ත ගත්තොත් ඔන්න අපට එදෙනවා සැප. අපි සැපයක ඉන්නකොට අනිවාර්යෙන් සැප කතා කරන්නේ දුකත් එක්ක. මොන දුකක් එදෙනවා. දුක කතා කරන්නේ සැපක් එක්ක. දැන් අපට පුළුවන් ද සැප සහ දුක කියන කාරණාවන් අන්තයි කියන දෙයක් තේරුම් ගන්න නැත්නම් අන්තයි කියනවනම් අන්තයට යන්න තියෙනවනේ. යන්න නැතුව මේ පිළිවෙල දකින්න. හිතන්න පුළුවන්. අවබෝධ කරන්න බෑ. කොහෙන් කතා කරත් අන්තයකට යන්නේ. දැන් පාට කතා කරත් ඊළඟට ලස්සනකට කතා කරත් මොන දේ කතා කරත් අපි අනිත් පැත්තට ගිහින් තමයි මේ පැත්ත කතා කරන්නේ. එතකොට ඒ කතාව ඒ වැටහීමෙන් යුක්ත භාවය මොකක්ද? එතන අන්ත කියන්නේ ඒ දෙක දෙපැත්තම ලැබිලානේ. ලැබුණා නම් ඒ දෙක ලැබිලා අන්ත කිව්වාය කිව්වට ඒ දෙක ලැබිලා අන්ත කිව්වාය කිව්වට අන්ත අවබෝධ කරගත්තා නම් අන්ත වලට නොයන්න පුළුවන් ගතියක් තියෙනවා. නමුත් අන්ත අවබෝධ කරගෙන නැහැ. අපට මේක අන්තයි කියලා කියන්න පුළුවන්. දෙපැත්තක් කියලා කියන්න පුළුවන්. ඒ වුණාට අන්තය පිළිබඳව ඥානයක් නැහැ. ඒ නිසා යහන්නේ කවුද අන්ත අවබෝධ කරන්නේ කියලා. විශේෂයෙන් අවබෝධ කරන්නේ කවුද? අභිඥාය. එතකොට ඒ අන්ත අවබෝධ කර ගැනීම කියන කාරණාව ප්‍රතිපදාත්මකව යමු වෙන්න මේ ඊළඟ ප්‍රශ්نين අහන්නේ කියන්නේ මැද නොතවරෙන්නේ ප්‍රඥාවෙන් මැද නොතවරෙන්නේ. අන්ත අවබෝධ කරගෙන ප්‍රඥාවෙන් මැද නොතවරෙන්නේ. අන්ත බව දැකීමම මැදක් බව ලැබීමක් සිදු නොවීම. ඔන්න ආයෙ තේරුම් ගන්න. අන්ත බව අවබෝධ කිරීමම මැදක් බව නොතවරීම. දැන් අරකෙම හිතන්නකො. සැප කියන එක අන්තයක්. දුක කියන එක අන්තයක්. හැබැයි සැප දුක කියලා අන්ත දෙකක් අපි කියනවා අන්තයි කියලා. අන්ත කියන ඥානයක් නෙමෙයි තියෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? මේ දෙක නැති බවක් එක්ක ඉඳපු භවයේ තවරිලා. නැද්ද? එහෙනම් ඒක මැන්නේ කොහොමද? ආංග සැප ආං දුක. එතකොට ආං මේකයි සැප මේකයි දුක කියන කරුණු දෙක මනින්න පුළුවන් උනේ මජ්ජේ කියලා මැද කියන කාරණාවක තවරලා. කියන්නේ අන්තයි කියලා කිව්වට ඒක වෙනම පැත්ත කියලා කතා කරන එක. වෙනම පැත්ත කියලා කතා කරන්නේ මේ පැති දෙකට යන්නේ නැහැ කියලා හිතලා, ඒ කියන්නේ ඒක හිතිල්ලක් විතරයි වෙන කාරණාවක් එක්ක ඉන්නවා. එතකොට ඒකේ තැවරිලා. දැන් අදුක්කම අසුක. සැප දුක නැති බව කියන කාරණාවක් තමයි
යෙදීමක් හැටියට තැවරීමක් කියලා. ඒ දැන් අර දෙකත් එක්ක නෑ. අර දෙක වෙනම අන්ත දෙකක් කියවනේ. දැන් යෙදීමක එක තැවරිලා. සැප දුක නෑ කියලා. හැබැයි අන්ත අභිඥා වෙලාද එහෙනම්? අන්ත අභිඥා වෙලා නෑ. අන්ත අභිඥා වුණා නම් අන්ත කියන කාරණාවට නොයනවා නම් අන්ත නැති බවක ඉන්න විදියක් නෑ. අන්ත කියන කාරණා දෙකට නොයනවා නම් අන්ත නැති බවක ඉන්න විදියක් නෑ. අන්ත නැති බවක් කියලා කියන්නේම අන්න අර අන්ත වැටුණා කියලා ගත්ත අන්තයි කියලා විග්‍රහ කරපු කාරණාව වැටහිච්ච කරුණ යෙදීමක් හැටියට තැවරීමක් කියලා läගගෙන ඉන්නවා. එහෙනම් අන්ත දෙකට යන්නේ නැත්නම් මැද තැවරෙන්න බෑ. මැද තැවරෙන්නේ නැත්තේ දැන් උභන්ත අභිඥාය. අන්ත දෙක අවබෝධ කරගන්නවා. ඒකත් අවබෝධයක්. හැබැයි අන්ත දෙක අවබෝධ කරගත්තේ මජ්ජේ මන්තාන ලිප්පති. මැද කියන කාරණාවේ ප්‍රඥාවෙන් තැවරෙන්නේ. ප්‍රඥාව නිසා මැද කියන එකේ තැවරෙන්නේ. මැද කියන එකේ තැවරුනොත් මොකද වෙන්නේ? ආන් අන්ත දෙකක් කියලා කියනවා. හැබැයි අභිඥා නෙමෙයි. අවබෝධ කරගෙන නෙමෙයි. ඒ දෙක වෙනම තියෙනවා. ඒ දෙක නැතුවම ඉන්නවා. ඔන්න ඔය විදිහේ විග්‍රහයක් තියෙනවා. බලන්න මේ මජ්ජේ සූත්‍රය අපි විග්‍රහ කරලා බලමු. මේ මජ්ජේ සූත්‍රයේදී සම්පූර්ණයෙන් තියෙන මේ විග්‍රහයමයි. තම්බුරුයි මහා පුරුෂෝති අන්‍යයාට කියනවා මහා පුරුෂයා කියලා. ඔහු තමයි මෙහිදීම තණ්හාව කියන මහමුකාරී ඉක්මවනවා. ඔන්න ඔය ටික කියනකොට මේ තිස්ස මෙත්තේගේ ජීවිතේ දකින්න දැක්මත් එක්ක කතා කරාම අන්ත ඉක්මවල දැන් එයා මහා ප්‍රශ්නේ මේ විදිහට ප්‍රතිපදාවක් යොමු වෙන්න පුළුවන් උනේ කියන කාරණාව ඒක විතරක් ගන්න යොමු වෙලා තියෙන්නේ. දැන් හිතලා බලන්න සත්‍යවාදී කෙනෙක්ගේ ලක්ෂණය ගත්තාම මම අද කරපු දේශනාවෙත් පැහැදිලි කරේ හිතෙන්නේ මනසට. හැබැයි හිතව බවක් ලැබුණේ මට. හිතෙන්නේ මනසට හිතේ බවක් ලැබුණේ මට. සත්‍යවාදී කෙනා මට හිතිච්ච කාරණාව එක කටයුතු කරන්නේ නැහැ. දැන් සාමාන්‍ය යොමු වෙන්න බැරිකම තියෙන්නේ මට හිතිච්ච කාරණාවක් කටයුතු කරන නිසානේ. දැන් මට හරි කියලා හිතෙනවා. ඔය කියන්නේ පංචමාස්කන්ධ කියන්නේ අර කියන්නේ අර කියන්නේ දැන් ඒවා හිතුනේ කාටද? මනසටද? දැන් මට මනස දන්නේ නැහැ මොකක්වත්. මට හිතන්නේ. දැන් මට හිතිච්ච කාරණා එක්ක ඒවා ටික ඕගාල එනවා. ඔය කියන්නේ අරක, ඔය කියන්නේ අරක, ඔය කියන්නේ අරක කිය මේ එනවා. දැන් ඒව මට හිතිච්ච දේවල්. දැන් ඕක කටයුතු කරන්න යනවා සත්‍යවාදී කියලා. නෑ. එයා යමු වෙන්නේ සම්පූර්ණයෙන්ම මේක කොහොමද වෙන්නේ කියන කටයුත්තත් එක්ක. හොයන ගතියනේ තියෙන්නේ. දැන් ප්‍රශ්නයක් අහනවා හොයන ගතියත් එක්ක. හොයන ගතියත් එක්ක ප්‍රශ්නය අහද්දී සම්පූර්ණයෙන් නැමිලා මගේ මනසට ආපු මම හිතවා කියන කාරණාව කියන්නේ නැහැ. ඔන්න ඔය ගතිය ආපු නිසා තමයි එයා මහපු ප්‍රශ්නේදී දැන් එයාට නේන අන්ත අරක මැද මේක හරි දැන් දැවරින්න නැතුව ඉන්නට ඕන. ඒ කතාව මුකුත් යන්නේ නැහැ. ඒ කතාව ඔක්කොම ඉන්නේ මොකක් එක්කද? මනසට හිතෙච්ච දේ මං හිතුව දෙයක් නේ ඒක. මං හිතපු කාරණාව ගත්ත හරි කියලා. හරි කියලා අරගෙන ඒකත් එක්ක ඉන්නවා. ඒක එක්ක ඉන්නේ නැහැ සත්‍යවාදී කෙනා. සම්පූර්ණයෙන් යමු වීම තියෙනවා. එතකොට ඒ නිසාන අන්ත ගැන කියද්දි අන්ත ගැන ලැබීමක් වෙන්නේ නැහැ. අර යමු වීමත් එක්ක විචක්ෂණයත් එක්ක මොකද වෙන්නේ? අන්ත අභිඥා වෙච්ච බව නම් ලැබෙන්නේ නැහැ. අභිඥා කියනකොට දැන් අපි ගත්තොත් සැපාන්තය දුකාන්තය. සැපයි දුකයි විග්‍රහ කරනවා නම් අන්තයක් කියලා අවබෝධ කරගත්තාම දැන් ඒකෙක් දැන් අපි ගත්තොත් එහෙම අසුචි. මේ අසුචි. අසුචි කියනවාද අසුචි කියනවාද? අහක තියෙන දෙන අසුචි කියන්නේ අතේ ගාගෙන අම්මෝ අසුචි කියන්නේ ඉබිමා කියන්නේ නැහැ නේ. ඔන්න ගින්දර කියනවා. මේ ගින්දර කියලා අල්ල සතුටින් කියන්නේ නැහැ නේ. එතකොට එහෙනම් ඒ කාරණාවක් ලැබෙන්න විදියක් නැහැ. අන්න ඒ වගේ තමයි සැපයි දුකයි කියලා විග්‍රහයක් ලැබෙන්න විදියක් නැහැ. අන්තහා එකතු වෙන්නේ නැහැ. එකතු වෙන්නේ නැහැ කියලා කියන්නේ අන්ත බවක විග්‍රහයක් හෝ ලැබෙනවා කියන එක මැන්නේ නෑනේ. මනින්න විදියක් අන්න අභිඥා වුණා. එහෙනම් ඒක එකතු වෙන්නේ අන්න ඒකයි මැද තැවරෙන්නේ නැහැ කියන්නේ. මජ්ජී මන්තාන ලිප්පති ප්‍රඥාවෙන් මැද තැවරීමක් වෙන්නේ නැහැ. එතකොට ඒ කාරණාව අර තිස්සමෙක්තියේ මේ හිතාගෙන යන කරුණත් එක දැන් මෙතනදී අපි මධ්‍ය සූත්‍රයේ තියෙන මෙතෙන්ද කීපාර්ථ ගම්මකෝ
මජ්ජේ සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ භික්ෂුන් ඇහුවට පස්සේ මම උතන අදහස් කරේ පස්සෝකෝ ආවසෝ ඒකවන්තෝ පස්ස සමුදය ဒ ුතියවන්තෝ පස්ස නිරෝධෝ මජ්ජේ තණ්හා සිබ්බනි තණ්හා හිනන්තස්ස තස්සේ බව සබ්බනිබ්බත්තිය කියන මෙන්න මේ විග්‍රහය බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඕක තමයි මම අදහස් කරේ කියලා. එතකොට එතන අදහස් කරේ මොකද්ද? පස්සෝකෝ ආවසෝ ඒකවන්තෝ. යෙදීම කියන කාරණාව තමයි ඒකාන්තය. දැන් ඔන්න බලන්න යෙදීම අන්තයක් යෙදීමක් බව ලැබුණ යෙදීමක් හටගත්ත නිසා. යෙදීමේ හටගෙන දැන් සාස්වත පැත්තට ගියා නම් යෙදීමක් ඇති බව වෙනවා. දැන් අපිට බලන්නකො දැන් අපි කොච්චර කතා කරත් පේනකොට අපි ආයෙත් දානශාලාව තියෙනවනේ. යෙදීමක් කියලා නෙමෙයි තියෙනවා ඒකාන්තය. යෙදීමක් කියලා හට ගැනීමක් කියන කාරණාවක් ඒ කාරණාව කිසිමත් වෙන්නේ නැහැ. හැබැයි යෙදීම අන්තයක් යෙදීම හට ගැනීම අන්තයක් මේ අන්තයක් කියලා දකිනකොට යෙදීමක් කියන බවක ලැබීමක් වෙන විදියන්නේ. දැන් අපි ගත්තොත් දැන් මේ තිස්සමෙත්තේගේ චින්තන ස්වභාවය ගත්තාම කිසිදු කාරණාවක් එක්ක ලෝකේ මට්ටමින් läග නොගන්නවා වුණාට යම් කිසි කාරණා කියන්නේ එච්චරට ගැඹුරින් කියන්නේ ඒකයි. යම් කිසි කාරණාවක යෙදීමක් තියෙනවා. ඒකේ විග්‍රහයක් නැහැ. මොකද්ද කියලා. යෙදීමක් තියෙනවා. එතකොට මේ යෙදීම කියන කාරණාවයි ඒ යෙදීම දැන් සාසත බවකට ගිහිල්ලත් නැහැ. මේ හිතන ගතියක් එක තියෙන්නේ. ඇති බවකට ගිහිල්ලා නැහැ. ඉදමෙව සත්‍ය මොගමඤ්ඤම් කියන කාරණාවට යන්නේ නැහැ. යෙදීම හට ගැනීම. දැන් යෙදීම හට ගැනීමයි අන්ත බවක් කියන කාරණාව සංකල්පයකින් නැතුව අභිඥා වුණා නම් එහෙම දැන් එතකොට යෙදීම කියන කාරණාවක් කතා කරන්න පුළුවන් නේද? බැරි වෙනවා. අන්න කතාව ඉක්මුණා. අන්න පස්ස නිරෝධී මැද. තවදලා නැහැ. හැබැයි බීම් පස්සේ සමුදය කියලා කතා කරලා පැත්තකලා ඉනකොට එතකොට දැන් යෙදීමක් කියන එකයි යෙදීම හට ගන්නවා කියන එකයි දෙකම හම්බලා තියෙනවා මේ. දැන් එතකොට මොකද තියෙන්නේ මේක විග්‍රහ කරන්න තියෙන්නේ? ඕන් හටගත්තාම තියෙනවා. දැන් මේ දෙක අන්ත දෙකක් කියලා විග්‍රහයක් හැටියට කොහොමද දෙන්න පුළුවන්? යථාර්ථවාදීව දෙන්න බෑ. දැන් අද අපි ගත්තොත් එහෙම අද තියෙන දේ තමයි මේක යෙදීම මේන් හට ගැනීම කියලා අපිට විග්‍රහ දෙකක් තියෙනවා. අඩුම තරමේ යෙදීම කියන මේ පස්සේ කියන මේ කාරණාවේ ඒ වචනටවත් අර්ථාන්විත වෙලා නැහැ. අර්ථාන්විත වුණා නම් මේ දැන් තියෙන එකක් නෙමෙයිනේ යෙදීම කියන එක අන්තයක් යෙදීම හට ගැනීම කියන එක අන්තයක් කියලා. තියෙන දෙයක් නෙමෙයි. ඉතින් එහෙනම් තියෙන දෙයක් නෙවෙයි නම් මේ දෙක දකිනකොට අන්ත දෙකක් කියලා කොහොමද මේ ඒ දෙකේ විග්‍රහයක් වෙන්නේ? අන්න යෙදීම කියන නිරෝධය තැවරීමක් වෙන්නේ නැහැ. මජ්ජේ මන්තාන ලිප්පති. එතකොට මේ ඒ කාරණාව තමයි තිස්සමෙත්තේට බුදුරණවහන්සේ අදහස් කරේ. දැන් ওই විදිහට එහෙනම් තිස්සමෙත්තේ විචක්ෂණියත් එක්ක ඔහොම යොමු වෙලා ඉන්නකොට මේ මජ්ජේ මන්තාන ලිප්පති. දැන් මේ කෘත්‍ය කරන්නේ හැම වෙලෙම කරන්නේ මේ කෘත්‍ය. එතකොට ඒ කෘත්‍ය ඒ වැඩ පිළිවෙල කරන්නේ මොකක් එක්කද? බුදුරණවහන්සේ කියන කාරණාව එක්ක. එතනින් එහා මොනවත් එක්ක නෙමෙයි. අන්න යට කියන මහා පුරුෂයා කියන්නේ. ඔහු තමයි මේ තණ්හාව කියන වහුම්කාරී මෙහිම ඉක්මවන්නේ. එතකොට දැන් මේ මජ්ජේ සූත්‍රයේ මේකේ අර්ථකථන හැටියට දෙනකොට පෙන්නනවා අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති අභිඤ්ඤයං අභිජානතු පරිඤ්ඤයං පරිජානතු දිට්ඨිය ධම්මේ දුක්ඛ සන්තකරෝ හොති කියන. අවබෝධ කළියොත් අවබෝධ කරනවා. පිරිසිදු වියොත් පිරිසිදු හොයනවා. අවබෝධ කළියොත් අවබෝධ කරලා පිරිසිදු වියොත් පිරිසිදු හොයලා අන්න දිටු දැමීම දුක කෙලවර කරනවා. අන්න මහා පුරුෂ තණ්හාව කියලා සිබ්බණිය. ඒ කියන්නේ මහුම්කාරී. තණ්හාව මහුම්කාරී කියලා කියන්නේ දැන් අපට මෙහිම එකක් හිතෙනවා. මේ ළඟදී හැබැයි මට මතක නෑ කවුද කිව්වේ කියලා නම් මේ ආශ්‍රව කියන කාරණාව කතා කරාම අර සැඩපහර කියන එක ගලාගෙන යනවා කියනකොට සැඩපහරට බැස්සාමනේ පේන්නේ. දැන් අපිට උඩට ගියලා හැඩපහර. හැඩපහරක් කියලා අපි කියන්නේ කොහොමද? හැඩපහරන ගහගෙන යන්නේ. හැඩපහරක් දැන් අප උඩ ඉඳලා බලන් ඉන්නකොට සෝන හැඩපහරක් ගලාගෙන යනවා කියලා අපි කියනකොට ඒක හැඩපහරක් කියන්නේ කොච්චර අසාධාරණද? නිකන් වතුර ටිකක් නේ තියෙන්නේ. හැඩපහරක් කොහෙද ඒක? හැඩපහරක් කියන්නේ බහින්න ඕනේ. අන්න හැඩපහරක් ගහගෙන යනෝනේ. හැඩපහරක් කියදී ගහගෙන යනවා. එතකොට හැඩපහර දැනෙන්නේ. ඉතින් හැඩපහර දැනෙන්නේ නැහැ. එතකොට දැන් මේ තණ්හාව කියන කාරණාවේ කරුණ ගත්තාට පස්සේ දැන් අපි හිතන්නේ දැන් තස්සේ භවස අබිනිබ්බත්ය කියලා විග්‍රහ කරනවානේ. ඒ භවය අන්න මහුම්කාරී කියලා කියන්නේ මහනවා කියලා.
දැන් අපට හිතෙනවා එක මොහොතක් තියෙනවා ඊළඟ මොහොත තියෙනවා තව මොහොතක් තියෙනවා මොහොත වල ටික එකට වූට්ටු කරනවා කියලා. දැන් කොහොම ගත්තට පස්සේ ඒ කියපු කියමන තුලම කියවිලා ඉවරනේ නිරෝධය කියන්නේ එහෙනම් ඒ ඔක්කොම නැතිවීම කියලා. ඒ කියන්නේ මේ උච්ඡේදය කියලා. ඇයි මොහොත වල ටිකක් තියෙනවා. දැන් අපි ගත්තොත් දැන් අපි උනාද ගොඩාක් කතා කරන එක තමයි මේ මොහොතේ දැක්කා ඊළඟ තව මොහොතක් තියෙනවා තව මොහොතක් තියෙනවා මේ ඔක්කොම ටික එකට මුට්ටු කරලා අපිට සම්තතියක් හැටියට මේ ඔක්කොම ටික එනවා. එහෙම කතා කරන්න ගියොත් එහෙම සම්පූර්ණයෙන්ම මේ අර සාස්වතවාදී උච්ඡේදවාදී ඒ වගේම මේ දැන් අවිද්‍යාවෙන් යමක් තියෙනවා අවිද්‍යාවෙන් මේ පැවැත්මක් කියන කාරණාව නෙමෙයි හම්බ වෙන්නේ මෙහෙම සම්තතියක් තියෙනවා ඒක ඇත්තක්. ඒ කියන්නේ විද්‍යාවට හම්බ වෙන එක. විද්‍යාවට ඒක හම්බ වෙන විදියක් නේ. අවිද්‍යාවෙන් නම් එහෙම විග්‍රහයක් තියෙන දෙයක් නේ. එතකොට දැන් සිබ්බණී කියන මහුම්කාරී කියන කාරණාවේ අර්ථයම මේ පැවැත්ම කියන කාරණාවක් එක්ක. ඒ කියන්නේ දැන් යමක් යෙදීමක් බව ලැබීමම මොකක් එක්කද සිදු වෙන්නේ අඥානකමත් එක්ක. යෙදීමක් බව ලැබීමම අඥානකමකින් යුක්ත වෙනවා නම් දැන් අන්න තදබි නන්දති. සතුටින් ඒක පිළිගන්නවා. සතුටින් ඒක පිළිගන්නවා කියන කාරණාව එක ගත්තට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ මොහොත ඇත්තටම ලැබිච්ච එකයි ඊළඟ මොහොතයි මහරව නෙමෙයි. අඥානකම කියන කාරණාව එක යෙදීමක් ලැබුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න ඊළඟට දැන් අඥානකම මත පාදක වෙලානේ. දැන් මොකද වෙන්නේ? දැන් අන්න ඒකට අදාළ වෙන විදිහට අර සියලු දේවල් එකතු වෙනවා. ඔන්න ඕක තමයි මහරව කියන්නේ. ඒකයි පෙන්වන්නේ බුදුරණාහි අවිද්‍යාවයි තණ්හාවයි කියලා ලෝකේ. පැවැත්ම සංසාරය කියලා කියන්නේ. අපි අඥානකම කියන කාරණාව කතා කරන්නේ නැතුව අපට යෙදීමක් නැත්තම් මොහොතක් ඇත්තක් කියලා ගන්න. මොහොතක් තියෙනවා. ඒ මොහොත ඊළඟ මොහොතයි වань මේක නොදැකීමයි මෝඩකම කියලා ගන්නවා. නෑ. එතකොට දැන් මොහොත තියෙනවා කියන එක. ඉතින් ඒක එහෙනම් ඒක නෝනක්කාරකමයි. මොහොත තියෙනවා. එහෙම ගැනීමක් නෙමෙයි මොහොතක් හරි මොනවා හරි යෙදීමක් කියලා සිදුවීමම අඥානකමත් එක්ක. අන්න ඒකත් එක්කයි තණ්හාව මහන්නේ. එතකොට මෙන්න මෙයාට කියන මහා පුරුෂයා. එතකොට මේ මහා පුරුෂයාගේ ස්වභාවය තමයි අන්ත බව අභිඥාවෙන් යුක්තව මැද නොතැවරීමේ කටයුත්තත් එක්ක ප්‍රඥාවෙන් සිදු වෙනකොට අන්න අර අඥානකමින් යෙදීමක් හම්බ වෙලා ඒ යෙදීම පැවැත්මක් එක්ක සිදු වෙලා යන හැටි දකිමින් වාසය කරනවා. දැන් මේ විදිහට වාසය කරනකොට දැන් හැම වෙලෙම මොකද්ද කරන්නේ? අවබෝධයයි පිරිසිදු බවයි. අවබෝධයයි පිරිසිදු වෙන බවයි. අවබෝධය කියලා කියන්නේ ඒ වැටහීම පිරිසිදු වෙනවා කියලා කියන්නේ ඒ දුන කාරණාව අන්න හොයාගෙන යනවා කියන එක. එතකොට මේ කර්ම කරනකොට මොකද වෙන්නේ? ජීවිතයේ යෙදෙන හැම එකක් එක්ක මේ කරුණු කරනකොට දැන් පිහිටීමක් වෙයිද? නෑ. අන්න දිටු හැමීම දුක කෙලවර කරනවා. එතකොට මජ්ජේ සූත්‍රයේදී කතා කරපු ඒ පස්සය කියන කාරණාව තමයි මෙතන පැහැදිලි කරන්න කියලා බුදුරණන් වහන්සේ වදාරනවා. අපි මේක කතා කරපු නිසා ඊතුරු කරුණු ටිකත් අපි බලමු පොඩ්ඩක්. එතකොට ඒකේ ඉස්සෙල්ලාම තව පෙන්නනවා ච අජ්ජත්තිකානි ආයතනානි ඒකවන්තෝ ච බාහිරානි ආයතනානි දුතියවන්තෝ විඥාන මජ්ජී කියලා. දැන් මෙන්න මේක හොඳට හිතන්නකෝ. ආධ්‍යාත්මිකයි කියලා ආයතනයක් ගන්නෙ කොහොමද? බාහිරයි කියලා ආයතනයක් ගන්නෙ කොහොමද? දැන් ආධ්‍යාත්මයයි කියලා ගන්නවා කියලා කියන්නේ අපි මෙහෙම හිතනවානේ. ආධ්‍යාත්මික හරි එක නෑ බීන් ආධ්‍යාත්මික හරි එක බාහිර හරි එක. ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා මනින බෙදා ගැනීම තුලම තියෙන්නේ මොකද්ද? නූනක්කාරකවන්ද? නෑනේ. ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා බෙදා ගැනීම තුලම තියෙන්නේ මෝඩකමනේ. දැන් අපට හම්බෙන්නේ බීන් ආධ්‍යාත්මික ආයතනයි. බාහිර ආයතන හරියට තියෙනවා ඒක. දැන් ඕකට යන්නේ ආධ්‍යාත්මිකයි බාහිරයි කියන කතාව යෙදෙන්නේ මොකක් එකද? කතාව යෙදෙන්නේ අඥානකමත් එක්ක. ඒකෝට ඔක යථාර්ථය දකිනකොටම අන්ත බව ඥානෙ මජ්ජින ලිප්පති. දැන් පටිච්චසමුප්පාදේ විග්‍රහ කරගෙන යනකොට නාම රූප පත්‍ය සලආයතන කියනවා.
දැන් අපි ඕකට දානවා සලායතන කියනකොට දැන් ඒකේ පටිසමුපාදේ විභංග කරලා පෙන්නකොට මොකද්ද සලායතනේ? චක්කායතනේ, සෝතායතනේ, ගහනායතනේ, දිව්වායතනේ, කායායතනේ, මනායතනේ. දැන් උතන පැහැදිලි කරලා නැහැ. අපි සලායතන කියනකොට ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, කනක් තියෙනවා, ශබ්දයක් තියෙනවා, නාසයක් තියෙනවා, ගන්ධයක් තියෙනවා, දිවක් තියෙනවා. එහෙම විග්‍රහයක් නැහැ. ආධ්‍යාත්මික බෙදා ගැනීමයි බාහිර බෙදා ගැනීමයි කියන කාරණාව තුලම හේතුනේ මොකද්ද? පැවැත්මක්. ඒක ඥානයක් වෙනකොට ඒ බෙදා ගැනීම ඉන්නේ නැහැ. දැන් අපි අද ගන්නේ ආධ්‍යාත්මික කියලා හරිම හයක් තියෙනවා. බාහිර කියලා හරිම හයක් තියෙනවා. ඕකම තමයි අඥානකම. එතකොට ආධ්‍යාත්මීය එතුව පටිසමුප්පාද ධර්මයේ හැටියට පෙන්නකොට චක්කායතන ආදී ආයතන 6 විග්‍රහ කරනවා. අපි ඔකට අහපව ගිල්ලවන්න ගියොත් එහෙම ඕක ඇහැ කියන එක රූපයෙන් තොරව නෑ, රූපෙත් තියෙනවා. දැන් අපි මේ ද්වේතාවේ දාලා ඉවරයි. ද්වේතාවේ ඇත්තක් කියලා දාලා ඉවරයි. නාම රූපපත්‍ය සලආයතනන් කියන මේක දකින තැනදී මේ ප්‍රත්‍යක් නේ දකින්නේ. මේ ප්‍රත්‍යක් නේ විමසන්නේ. එතකොට අහපව මේ ඇහැකට රූපය නැතුව ඉන්න බෑ කියන කතාවක් මොකටද අවශ්‍ය වෙන්නේ? අපි ආයේ ලෝකේ තියෙන සත්‍යයක් කියලා විග්‍රහයක් කරන්න යන්නේ. කොච්චර අඥානකමද? එතකොට එහෙනම් අර අජ්ජත්තික ආයතන කියන කතාවත් බහිද්ධ ආයතන කියන කතාවත් කියන මේ කතා දෙකේ ද්වේතාවේ බෙදා ගැනීම අන්තවාදී. ඒ දෙක බෙදා ගැනීම කියන්නේම අජ්ජත් ආයතන 6යි බාහිර ආයතන 6යි කියලා බෙදා ගැනීම කියලා කියන්නේම අන්තවාදී බව. අන්තවාදී කියලා කියන්නේ අන්ත අභිඥා නෙමෙයි. අන්ත තුල දැන් අපිට දැන් අපි හිතනවානේ දැන් අපිට 60 රූපයක් පේන්නේ 6 රූපයයි කියලා දෙකක් තියෙනවා. දැන් දෙකක් තියෙනවා කියලා මෙන්න. දැන් දෙකක් තියෙනවා කියලා මැනීමේ කෘත්‍යයක් සිදු වුණ බවම නේද ඒ දැන ගැනීම අඥානකම කියන්නේ. ඒක හොඳට හිතන්න. දෙකක් තියෙනවා කියලා මැනීමේ කටයුත්තම තමයි ඒක එහෙමමයි කියලා දැනගැනීමේ කටයුත්තන්නේ තිබ්බේ. අජ්ජත්තික ආයතන හරි බාහිර හරි මේ වන්තය. මේක දැනගන්න. දැනගත්ත බවක හේතුනද? දැනගත්ත බවක ඥානයක් ආවද? නෑ. මේ දෙක අන්ත දෙකක් කියලා මේ දෙක දෙපැත්තක් කියලා දැනගැනීමක ඉන්නවා. දැනගැනීම කියන එකේ විඥාණයට ඇවිල්ලානේ. ඒක ඥානයක් නෑ. විඥාණයට ඇවරීමක ඉන්නේ. හැබැයි මේ දෙක දෙපැත්තක් කියලා දැනගැනීමක සත්‍යවාදී බවක් යෙදුනේ නැත්තම් ඒ දෙක එක ඉන්න බවක් මනින බවක් යෙදෙන්නේ නැහැ. දැනගැනීමක් ඉස්මතු වෙන්නේ නැහැ. අන්න ප්‍රඥාවෙන් අභිඥාය වෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් ඇහැ බවක් යෙදෙනවද රූප දකිද්දී? රූප දැකීම කියන කතාව කතා කරද්දී මේ පැත්තේ ආන් අර පැත්තේ රූපය වෙන්න මෙයා ඇහැ ආන් අර ඇහෙන් රූප දැක්ක ඇහැ යන රූප දැක්ක විග්‍රහයක් එන්නේ කනන සද්ද ඇහුව කිසිම විග්‍රහයක් එන්නේ නැහැ. එතකොට මේ දෙපැත්තක් කියන කතාවක දැනගැනීමක වැඩ පිළිවෙලක් තියනවද? නැහැ. එතකොට දැනගැනීම එදීමක් නැහැ. සිදුවීම විතර වීම. දැන් කෝ අර තණ්හාවට යෙදෙන්න ඉඩක් නැහැ. මහංකාරීකට ඉඩක් නැහැ. පිරිසිදු හොයනවා. අභිඥාය අවබෝධ කර යුතු අවබෝධ කරනවා. පිරිසිදු හොය යුතු පිරිසිදු හොයනවා. ඔන්න එක ස්වාමීන් වහන්සේ නමකට වැටහිච්ච කාරණා. ඊළඟට ආයෙත් එනවා නාමංචකෝ ආවෝසෝ ඒකවන්තෝ රූපං දුච්චිවන්තෝ විඥාන මති. තව විග්‍රහය. නාමය කියන්නේ නම් කිරීම. රූපය කියන්නේ ස්වરૂපය. දැන් අපිට තියෙනවා නාමයක් වෙනමයි රූපයක් වෙනමයි. හැබැයි දැන් ඒක අපට සාධාරණයි එක පැත්තකින්. ඒ දැන් අපි රූපයක් කියන මොනවා හරි කියන්නේ ස්වરૂපයක් කියන විග්‍රහයක් එනකොටම ස්වરૂප විග්‍රහය කතා කරන්න තියෙන්නේ නම් කිරීමක් එක්ක. නම් කිරීමක් කියන කාරණාවක් එදෙන තියෙන ස්වરૂපෙක. හැබැයි දැන් මේක අපට නම් කිරීමකුත් තියෙනවා ස්වરૂපෙකුත් තියෙනවා. නෑ මේ දෙක එකටමයි තියෙන්නේ. එක මේ දෙක අන්ත දෙක. දෙපැත්ත. නැත්නම් එකටමයි තියෙන්නේ. මේ සියල්ලම විග්‍රහය ඇත්තක් කියලා නේද දැනගන්න.
නම් කිරීම වෙනම තියෙනවා ස්වરૂපය වෙනම තියෙනවා. නැත්තම් නම් කිරීම ස්වરૂපය එකට තියෙනවා. ඒක ඇත්තනේ. දැන ගැනීම ඇත්තක් වුණා. දැන ගැනීම ඇත්තක් වුණේ දැන ගැනීමේ තැවරුණා. විඥානයේ දැන ගැනීමේ තැවරීමක ඉන්නවා. අන්න මන්ත නැහැ. අභිඤ්ඤයත් නැහැ අන්ත බව. මන්ත ප්‍රඥාවේ මන්ත බව වෙලත් නැහැ මජ්ජි. මැද මන්ත බව වෙලා නැහැ. තැවරිලා තියෙන්නේ. ඇයි දැන ගැනීමක ඉන්නවනේ. අන්න දැන් අපි මේකට කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය මේක මැදුම් පිළිවෙත මෙහිමයි යන්නේ අර එහෙමයි යන්නේ අපට ආර්ය අෂ්ටාංග මාර්ගයක් දෙයක් කියලා මැදුම් පිළිවෙතක් දෙයක් කියලා ඊළඟට පටිසමුප්පාදයක් දෙයක් කියලා මේ යථාර්ථවාදීව යෙදෙන කාරණාවේ මේ සිදුවෙන දැක්ම ඉස්මතු වෙන්නේ නැහැ. හැම වෙලෙම තියෙන්නේ මොකද්ද? මම අර කිව්වේ මනසට හිතෙන්නේ හිතුන බවක් මට එන්නේ. මට හිතෙච්ච කාරණාව මේකට රිංගවනවා. නැමීම කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. විචක්ෂණයකත් එක්ක වෙන්නේ නැහැ. මොන දෙවෙනි කාරණාව මජ්ජේ සූත්‍රයේ තියෙන. ඊළඟට අජ්ජත්තික ආයතන අන්ත බව, නාම රූපාන්ත බව. ඊළඟට අතීතංකෝ ආවසෝ ඒකවන්තෝ අනාගතං ဒ ුතියවන්තෝ පච්චුප්පන්නම් මජ්ජේ. එතකොට එතන හිතලා බලන්න අතීත කියන විග්‍රහයක් එක්ක ඉන්නවා කියලා හිතියා කියලා අනාගත කියන විග්‍රහයක් එක්ක ඉඳීවි කියලා. ඔය දෙපැත්තක කතාවක් සහ ඔය දෙපැත්තක කියන්නේ දැන් කියන කාරණාවක් ඇත්ත වශයෙන්ම දකින්න නැති නිසානේ. මේ යෙදුනා කියන කාරණාවේ සත්‍යයක් ඒ විදිහටම නොදකින නිසා මොකද වෙන්නේ? අන්න අතීත බවක් තියෙනවා. අනාගත බවක් තියෙනවා. හැබැයි යෙදුනා කියන කාරණාවේ ප්‍රත්‍යයෙන් උපදින බව නැත්තම් යථාර්ථවාදීව ඒ මන්ත භවෙන් දැක්කක් ඇති වුණා නම් අතීතය දැන් මේ කාරණා හරි සරලයි හරි ලස්සනයි තේරුම් ගන්න. අතීතයක් කියන එක අනාගතයක් කියන එකේ කතාව කොහොමද අන්ත භව අභිඥා කියනකොට එදිලා නැහැනේ. දැන් අනික් වරන් අපන් නිකන් නැති වෙනවා වගේ හරි හිතෙන්න පුළුවන්. දැන් මේ කාරණාව ගත්තට පස්සේ ප්‍රත්‍යයෙන් උපදිනවා කියන කාරණාව දකින තැනදී මන්තයෙක් නම් ඒ කාරණාව එක läග ගැනීමක් හිටියේ නැත්තම් අර අතීත අනාගත කියන අභිඥා වෙලා ඒ කරුණු දෙකේ යෙදෙන්නේ නැහැ. අන්න එතකොට එතන තණ්හාව ඉක්මවනවා. එතකොට ඒක තමයි තුන්වෙනි එක. ඊළඟට හතරවෙනි එක සුඛාකෝ ආවුසෝ සුඛා වේදනාකෝ ආවුසෝ ඒකවත්. දුක්ඛ වේදනා ဒ ුතියවන්ත අදුක්ඛම සුඛ වේදනා මම දැන් මම එක කිව්වනේ එක. ඒ කියන්නේ සැප කියන එකත් දුක කියන එකත් මෙන්න මේ කාරණා දෙක වැරදි. දැන් මේ දෙකේ ඉන්නේ නැහැ. කියලා දැන් මේ දෙක වෙනම කතා කරනවා. හැබැයි ඒ දෙක නොවන බව තුල läගගෙන. දැන් එතකොට ඒක තැවරලා නැද්ද? ඒකේ තැවරිලා. අභිඥාය නෑ. සැප අභිඥායත් නෑ දුක අභිඥායත් නෑ. ඒ දෙක නැති බවක් කියන කාරණාවක් ඉදලා ඉන්නවා අනතැවරීමක් අදුක්කම සුඛ මජ්ජේ. ඒකේ තැවරිලා. එතකොටත් කතාවක් දකින්න බෑ. හැබැයි අදුක්කම සුඛ බවක් කියන කාරණාවක් යෙදුනේ නැත්. ඒ කියන්නේ එහෙම තැවරීමක් උන්නේ නැතිනම් අර දැන් සංඛාය නිබ්බුතෝ බික්කුනේ. ඒ විචක්ෂණ විමසන ගතියත් එක්ක යෙදුනා නම් සැපාන්තයක් දුකාන්තයක් කියන අන්නේ ලැබෙන විදිහට වැටහීමක් කියලා හම්බෙන්නේ නැහැ. අභිඥාව කියනකොට ලැබෙන විදිහේ විග්‍රහයක් විදිහට යන්නේ මේ විග්‍රහයක් විදිහක් හම්බුණා නම් හම්බ වීමේ බව මොකද්ද? අදුක්කම සුඛේ තැවරීම. සැපාන්තයක් දුකාන්තයක් කියන කාරණා විග්‍රහයක් ලැබීමේ බව අදුක්කම සුඛ තැවරීම. එහෙනම් තැවරලා තියෙන්නේ. එහෙනම් ඥානියාව නම් තැවරීමක් සිදු වෙන්නේ නැත්නම් අන්න ඊතර වෙනවා. බලන්නකො මේ කියන්නේ විමුක්තිය කියන නිවීම කියන කාරණාව මේ ධර්මයේ තියෙන අර දැන් අර සංකේතූත්‍රයේ තියෙන ගම්භීර දුද්දස දුරනුබෝධ සාන්ත ප්‍රණීත කියන්නේ. සාන්ත ප්‍රණීත බව අර ඇහෙන ධර්ම පරියායත් එක්කම ලස්සනට ඉස්මතු වෙලා යනවා. ඊළඟට පස්සේ අපි කතා කරා ඊළඟට අනිත් එක තමයි සක්කායකෝ ආවසෝ ඒකවන්තෝ සක්කාය සමුදය ဒ ුතියවන්තෝ සක්කාය නිරෝධෝ මජ්ජේ. සක්කාය කියනකොට දැන් සුඛියත්වය. සුඛියත්වය කියන කාරණාව සුඛිය බව සුඛියත්වය දැන් ජීවිතේ දැන් යෙදෙනවා කියන කර්මත් එක්ක මේක සමීපයි. ජීවිතයේ කියන කාරණාවක් අපි ඉන්නවනම් ඒ ඉඳීම කියන්නේ අපට කියන්නේ මට මම බවක් තියෙනවා නම් මට මම බවක් කොහෙන් හරි කතාවක් තියෙනවා නම් මොනවා හරි විග්‍රහයක් එක්ක සුඛියත්වයක් එක්ක ඉන්නේ.
හැබැයි දැන් මේක සුඛියත්වය කියන කාරණාව ඒකාන්තයෙන් මම ඉන්නවා කියන ගැනීම නෑ. අන්තභවයේ ඥානියනවා කියනකොට ඒකාන්තයෙන්ම ඉන්නවා කියන ගැනීම නෑ. ඒද ඥානියනේ මේ කතා කරන්නේ. එහෙනම් සුඛියත්වය කියන කාරණාව පිළිබඳව අන්න මේක හට ගැනීමක් කියන නෝනක් තියෙනවා. හැබැයි මෙන්න මෙතන දැන් සක්කාය කියන කාරණාව කතා කරනකොට ඥානයක්නේ. එතකොට එහෙනම් මේ සක්කාය සමුදය කියන කරුණයි මේ දෙක යථාර්ථවාදීව දකිනවා නම් නිවැරදිවම ආය සක්කායක දකින්න පුළුවන්. ආය සොකියත්වයේ කොන්න මේ තමයි මේ ආංගරක සක්කාය. බියෙන් සක්කාය හිමයි සක්කාය හටගන්නේ. දැන් ඒක සොකියත්වයක් නෙමෙයිද? සොකියත්වයයි. සොකියත්වයක් කියන කාරණාව යථාර්ථය දකිනවා නම් සොකියත්වයක විග්‍රහයකට එන්න බෑ. සොකියත්වයක් කියන යථාර්ථය දකිනවා නම් අන්තයි කියලා සොකියත්ව විග්‍රහයක් එන්න බෑ. එහෙනම් සොකියත්ව යථාර්ථය දැකීම කියන්නේ සොකියත්ව විග්‍රහයක් නොවෙනවා කියන එක. ඒ කියන්නේ සක්කාය නිරෝධය. එහෙනම් සක්කාය නිරෝධය කියන කාරණාවක් තැවරීමක් නේ තියෙන්නේ. යථාර්ථය දැකලා නැහැනේ. ඇයි සොකියත්වයක් කියලා බේ සොකියත්ව සක්කාය සමුදය බේන් සක්කායක් කියලා සක්කායක් කියලා. ඉතින් සක්කායක් කියන කතාව කතා කරන්නේ කොහොමද? සක්කායයි සක්කාය සමුදය අන්ත දෙකක් කියන සක්කායක් කියනකොට. කතා කරන්න බෑ. එහෙනම් සක්කායයි සක්කාය සමුදය කියලා අන්ත දෙකක් කියලා අභිඥා වෙනවා නම් සක්කාය හෝ සක්කාය සමුදය කියන කතාව යෙදෙන්න විදියක් නෑ. අන්න සක්කාය නිරෝධය. එතකොට මම තේරීමක් නෑ. එතකොට මේ මජ්ජේ සූත්‍රයේ කතා කරපු කාරණා තුල සියල්ලගෙම බුදුරණවහන්සේ ප්‍රතික්ෂේප කරේ නැහැ. ඒ සියල්ලම සුන්දරයි කිව්වා. ඉතින් මෙතනදී අදහස් කරේ පස්ස සහ පස්ස සමුදය කියන කාරණාව එක්ක. හරි මේ ටිකෙන් මොනවා හරි අහන්න තියෙනවද ගහන්න? ඒ අන්ත දෙක දැන් දුක කාමයක් මේ අපේ කාමයක් නම් අදිපොස්ත මේ කියන්නේ මදන් කියන්නේ ඒකට තැවෙනවා කියන්නේ එතන නැග තැවෙනවා කියන්නේ ඒක. ඔව් සැප දුක අන්ත කියලා ගැනීමම අදුක්කම සුඛේ තැවෙනවා. ප්‍රඥාවෙන් දැකීම ඉතින් ප්‍රඥාවෙන් දැකීමේ විග්‍රහය තමයි සැප දුක අන්තයි කියන්නේ. නැත්නම් සංකල්පනාව. හිතවිල්ලක් විතර. දැකීමද කියවි කියන්නේ එහෙමද? දකින්නකොට නෙමෙයි දැකලා ඉක්මවනවා. ඒ කියන්නේ යථාර්ථවාදී දැකීම. ඒකට මැනීමක් එන්නේ නැහැ. කිසිම මැනීමක් එන්නේ නැහැ. මැනීමේ කතාවක් එන්නේ නැහැ. මැනීමක් එන්නේ නැහැ කියලා මැනීමක් එන්නේ නැහැ. කේවලී කියන එක යා දකින්නවද කේවලී කියන්නේ තමන් දකින්නවනම් ආයෙම අහිනවනේ. ඒක තමන් දකින්නේ කේවලී කියලා කේවලී නැහැ කියලා හිකුත් එක්ක මනිනවා. ඒකම කේවලී නැහැ. කේවලී කියලා දකින්නවා කියන්නේම කේවලී නැහැ කියන එකත් එක්ක හම්බ වෙනවා. එතකොට නම් කේවලී බවයි කේවලී නැති බවයි. දැන් එතන මොකදලා තියෙන්නේ දෙපැත්තක් ආවා. කේවලී කියලා මනින්න තියෙන කේවලී නැහැ කියන එකත් එක්ක මැනීමක් එදෙනවා නම් මේ දෙපැත්ත එනවා. එතකොටම ඒ අර්ථයෙන්ම කේවලී වෙන්නේ නැහැ. කේවලී වෙනවනම් කිසිදු විදියකින් කේවලී බවක් ලැබෙන්නේ නැහැ. ලැබුණා නම් ඒ කේවලී නැහැ කියන එකත් එක තමයි කේවලී කියන්නේ. අන්න කේවලී නැති බව බෙන් කේවලී බව. මොන දෙක මැන්න. ඒකම කේවලී නෙමෙයි. කේවලී කියලා කියන්නේ මෙතන වෙන්නේ. ආය වෙන විග්‍රහයක් කියන්නේ නැහැ. ආදි කියන්නේ එහෙව් බව. ඒකම ඒ විග්‍රහයක් තමයි. එහෙව් බව. ආදි ගුණය කියන්නේ ආදි ගුණය කියන්නේ ඒත් එහෙ බව කියන එකම තමයි. මේකේ සනන් දැන් පළවෙනි ගාථාවේ මේ අහන ප්‍රශ්නත් එක්ක මේ බුදුරජාණන් වහන්සේ කියන එකත් එක්ක දැන් සංකාය නිබ්බුතෝ බික්ඛු කියලා අර කියන්නේ විමසීම කියන එකක් කිස්මතු කරන සම විමසීමයි සිහිය කියන එක නේ ගන්න. කියන්නේ විමසමින් සිහිය වගේ එහෙම එකක් නේ ගන්න. දැන් එක පැත්තෙන් ගත්තාම අර ආතාපි සම්ප්‍රදායතිමා කියන කරුණු ටිකත් ඔක්කොම කියනවා. විමසීම දැන් මෙතන මේ කටයුත්ත කතා කරනකොට කටයුත්ත වෙද්දි මම මැදිහත් වෙලා මම විමසීම් කරනවා කියන එක නෙමෙයි. මොකද මෙතන ඒ සිදුවීම කියන කාරණාවත් එක්ක මම මැදිහත් වෙලා මම විමසීම් කරනවා කියන කාරණාවේදී සිහියෙන් මම යමක් කල්ලා විමසනවා කියන කාරණාව කතා කරනකොට මේ සන්තිංජිතා කියලා කතා කරන්න බෑ. මොකද අපි ඒක අල්ලගෙන ඒකෙදි කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ බාහිරින් ඇහෙන දෙයක් එක්ක විචක්ෂණය කරනවා කියලා. ඒතර විචක්ෂණය. ඒ කාරණාව ඇත්තම ඒකෙම වැඩපිළිවෙල තමයි අපි සිදුවෙන කාරණාවේ වැඩපිළිවෙල තමයි අපි යොමු වෙලා කරන්න යන කාරණාව.
හැබැයි අපි යොමු වෙලා කරන්න යන කාරණාව ඒ විමසීම කියන එක දැන් මට යම් කිසි විදියකින් මනසින් හිතීමේදී හිතන මම එක්ක විග්‍රහයක් එනවනම් ඒක විචක්ෂණීය අර්ථාන්විත භාවය නෙමෙයි. සැබෑම විමසීම කියන කාරණා අර්ථාන්විත භාවය වෙනවනම් අපට ඒක කියන්නේ තාර්කික බය නැත්නම් අරක විචක්ෂණීය කියන එක නෙමෙයි තරකාවචනය කියන එක. විමසීම කියන කාරණාව සිදු වෙනවා නම් අර තරකාවචන බව වෙන්න ඉඩක් නැති. එතකොට ඒ කාරණාව තමයි මේ පැහැදිලි කරන්නේ. දැන් අර අමද්දස්සීමරී සාකච්ඡාවේ පැහැදිලි කරන්නේ අනිත්‍ය කියන කාරණාව එක්ක විමසලා අනිත්‍යක් බව යදෙනවා නම් අනිත්‍ය භව විග්‍රහයක් ඉදලා නැහැ. එහෙනම් විමසනවා කියන කාරණාවක් එක්ක අපට විමසන බවක් එක්ක ඉදලා දෙනවා නම් විමසනවා කියන කාරණාවක් ඉදලා නැහැ. ඇයි ඒ කාරණාව එක්ක අපි ඉන්නවා. හැබැයි අපට ඒක මම ඔන්න ඒ කාරණාව තමයි අර ඇත්තටම මේ අනුയോഗ පච්චවේක්කනා කියන එකට ඒ කියන්නේ මේවා මේ දැන් අනුയോഗ පච්චවේක්කනා කියන්නේ එකක් පටිසංඛා යෝනිසෝ කියන තව එකක් ඊළඟට යෝනිසෝ මනසිකාරය කියන තව එකක් ඒ ඔක්කොම කතා කරන්න තියෙන්නේ අපට මේ මූලිකව මේ පැත්ත දිහා බලන් යමු වෙන තැනදී ඉන්න අයත් එක්ක. හැබැයි ප්‍රතිපදාවේ කතා කරනකොට ඔය එකක් කතා කරන්න තියන්නේ ආර්ය චිත්තස් අනාර්ය චිත්තස් ආර්ය මග්ග සමග්ගිනෝ කියන මේ අර මහජත්තානිස සූත්‍රයේ තියෙන කාරණාව තමයි ප්‍රතිපදාවක් වෙන්නේ. මූලිකව හරි කරන්නට ඕනේ ඒ කරුණු එක. හැබැයි ඒකෙදි අපට අර ලක්මාල් ප්‍රශ්නයක් ඇහුවා අද දැන් ditthya suppati විද්‍යාව කියන කාරණාව නිවැරදිම අර්ථය. ditthya suppati විද්‍යාව කියන කාරණාව නිවැරදිම අර්ථය මම යම් අර්ථයක් වෙන දැන් අමදසිට යමක් මොකක් හරි කියනවා. එතකොට මම ඒකට අදාළ හේතු කාරණා ටිකත් ඔක්කොම කියන්නේ. කියන්නේ තේරුම් ගන්න පුළුවන් කියන මම අදහස් කරපු කරුණම අමද්දස්සට වැටෙනවා කියන්නේ. ඒ කියන්නේ ඒකයි කිසිදු තමන්ගේ මේ රුණු මුල් ටිකක් නැහැ. ඒකම හිම වැටෙනවා. හැබැයි මං අදහස් කරපු කාරණාව තුළ තියෙනවා යමක් නොලැබෙන විදිය. එතකොට හරියටම මං අදහස් කරපු කාරණාව ඒ විදිහට අමද්දස්සට වැටෙනවා නම් අමද්දස්ස තුළ ඉස්මතු වෙනවා ඒක හරියට වැටහීමත් එක්ක හිතන්න යනවා. අන්න ඒකයි ditthya suppati විද්‍යාව වීමේ සැබෑම අර්ථය. එතකොට එහෙනම් මේ විමසීම කියන කාරණාවයි බලෙන් දැන් විමසපල්ලා කියලා කියන්න දෙයක් නැහැ. හරියට ඒ කියන කාරණාව ග්‍රහණය වුණා කියනකොට විමසිපන් කියලා කියන්න දෙයක් නැහැ. එහෙම නැතුව ditthya suppati විද්‍යාව කියලා කියන්නේ අර විමසීමක් කියන කාරණාවකට ඉඩක් නැතුව දැන් අපිට හිතනවා විමසන්න දෙයක් තියෙනවා කියලා. හරි අර නිකන් මේ ඒක අර සත්‍යවාදී බවක් එක නැතුව නොතේරෙන බවක් කියන කාරණාව එක්ක අපි ඒවා තේරුම් ගන්න තියෙනවා. ඇහිච්චදී. නොතේරෙන බවක් එක තේරුම් ගන්න තියෙනවා මේක නොතේරෙන එක. හැබැයි විමසීම කියන කාරණාව එක්ක විමසන්න බවක් කියන කාරණාව මේ සිදුවීමෙන් එක නෙමෙයි. සත්‍යවාද ඇති කෙනාට වෙනකොට අන්න ඒක තමයි අර පෙන්නන්නේ මේ තේර සූත්‍රය හද්දම්මාදිමාන සූත්‍රවල පෙන්නන්නේ. එයාට තේරෙනවා ඒ කාරණාව. හැබැයි ඒ තේරෙන කාරණාව තියෙන්නේ අර මේ අපට නොලැබෙන මොනවා හරි කරුණක් කියලා. හරි නැත්නම් අපට තේරෙන පැත්තෙන් කරුණක් කියලා. හරි මොනවා හරි හිම විග්‍රහය සත්‍යවාදී කෙනාට ditthya suppati විද්‍යාව වෙනකොට එතනදී අර වැඩ පිළිවෙල ඉස්මතු වෙනවා විචක්ෂණය කියන්නේ. එතකොට මේ විචක්ෂණය කියන එක තමයි මෙතන පැහැදිලි වෙන්නේ. දැන් බලන්න මම අර කිව්ව කරුණ ටික එක බලනකොට, පේනකොට, ඇහෙනකොට, දැනෙනකොට, දැනගන්නකොට කියන කාරණාවට සදා සතුව වෙන්නට ඕනේ නැද්ද? සදා සතුව අවශ්‍යයි. සදා සතුව හැම කල්ලිම සිහිය කියන කාරණාව එක්ක මොකක් කරද යන්නේ? සංකාරය. විචක්ෂණය. එතකොට ওই කාරණා එක්ක යනකොට මේ කාමයේ බ්‍රහ්මචාරීව විචසන්නෝ බව, නිබ්බුත, මේ නසන්තිංජිත මේ සියලුම කාරණා ඉස්මතු වෙනවා. අර සියල්ලක්ම අපි මූලිකවම ඒ සිදුවීම සම්පූර්ණයෙන් අර්ථාන්විත වුණාට පස්සේ එතෙක් අපි අර මේ සතිය අවශ්‍ය බවක් එන්නේ නැහැ. ඊළඟට ඒ කියන්නේ විමසීම් මධ්‍යතනදී සතිය අවශ්‍ය බවක් එන්නේ. මොකද අපි ඔහේ යනවා. හිත දැන් අපි ප්‍රධාන වශයෙන් තියෙන හිතෙන කරුණ එක්කනේ. ඔහේ යනවා. ඇයි අපට සතියකින් මේක අල්ලන්නවා. එතකොට අර විදිහ මොනවා හරි වැඩපිළිවෙලක් එක්ක යනකොට අපට අර විමසීම සතිය කියන මේ සියල්ලක්ම ඉස්මතු වෙලා යනවා. එතකොට දැන් අපි ජීවිතේ කටයුත්තක් කරනකොට උනත් අර මේ ඒ කාරණා ඇත්තරම සිද්ධ වෙනකොට කටයුත්තේ අසාධාරණ විදිහට වෙන්නේ නැහැ. අනිත් එක තමයි කෙලෙසයක් ඇති වෙන වැඩක් වෙන්නේ නැහැ. එයා හැම වෙලෙම බලන්නේ අර මේ සතියත් එක්ක මේ ඉදින කාරණාවල් ගන්න. එතකොට අර විචක්ෂණය ඉදිරිපත් වෙමින් අර ලෝකෙ එක්ක ඉන්නේ නැහැ නෙමෙයි. අර මම එදා රුවන්වැලිද කතා කරේ. ඉන්නේ නැහැ නෙමෙයි. හැබැයි ඉන්න බවක් නෑ. අන්න ඒ නිසා කෙලෙසට ඉඩන්නේ. එතකොට මේ මජ්ජේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියනනේ මෙතන අදහස් කරේ
පස්සේ කියන එක කියනවා. ඒතකොට දැන් මෙතන මේ සංකාය නිබ්බතෝ කියන එකයි සදාසතෝ කියන කාරණාවත් එක්ක දැන් ඒ අහන ප්‍රශ්න ටික තමයි ඊළඟ කෙලින්ම බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන් කරන්නේ ආයි ප්‍රශ්නයකට ඉඩකුත් නැහැ. එතකොට මේකේ මේ සතියයි විමසීම කියන එකක් එක්ක අර දැන් යෙදීම කියන කාරණාවක් ඒ කියන්නේ ඒකට ඉඩක් නැති වෙන විදිහටම තමයි මේ පළවෙනි එකෙන්ම එතකොට නිවීම කියලා කතා කරන්නේ නේද? දැන් මේ සංකාය නිබ්බුතෝ වික්කෝ කියන. ඔව්. ඒ කියන්නේ දැන් ඇත්තටම දැන් විමසීම කියන කාරණාව වෙන විදිහ තමයි දෙවෙනි එකට තියෙන්නේ. හැබැයි මේ මුල් ගාථාවෙන් කියලා දෙනවා දැන් එයා ඉන්න විදිය නෙමෙයිනේ. මෙහෙම ඉන්නේ කවුද කියලා. එතකොට ඒකත් එක්ක අර ඕනකමත් වැඩි වෙනවනේ. එහෙම ඉන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අර මේ මුල් ටිකෙන් කියලා දීලා තියෙනවා මෙන්න මේ විදියට ඉඳීමෙන් තමයි එහෙම වෙන්නේ. දැන් එහෙනම් ඉන්න ඕන විදියක් තියෙනවා. දැන් එහෙනම් එයාට සති බවක් අවශ්‍යතාවය ඉස්මතු වෙනවා. විමසීම් බවක් අවශ්‍යතාවය ඉස්මතු වෙනවා. ඊළඟට අහන ප්‍රශ්නයත් එක්ක එයාට දැන් සති බවයි විමසීමයි දෙකම ඉස්මතු වෙමින් දැන් මේ කාරණාවට යන්නේ. එතකොට එහෙනම් මේ කරුණු කියනකොට ඒ සතිය ඒ විමසීම දෙකම එකනේ මේ ප්‍රතිපදාවට යන්නේ. එතකොට කෙලින්ම මේ අන්න ඒක තමයි සැබෑම යොමු වීම කියන්නේ. ඒ සැබෑම යොමු වීමත් එක්කනේ බුදුරණවහන්සේ සාමුක්ඛාංශික දේශනාව කියන්නේ. එතකොට මේ දේශනාව උදාහරණකොට අර කර්මන්නේ මෘදු විනීවරණ කියන බව කියන්නේ. ඔන්න ඔය කාරණාව. ඒක තමයි සැබෑම අනුගත වීම කියන්නේ. කර්මන්නේ මෘදු විනීවරණ. මේ කාරණාව එක්ක යොමු වෙද්දී අන්න සම්පූර්ණයෙන්ම ප්‍රතිපදාව වෙනවා. අර මම මුත කියන දේශනා සාකච්ඡාවේ පැහැදිලි කරේ යොමු වෙන බවක් මූලිකව මම ඉන්නවා නම් එදෙන්නේ බුදුරණවහන්සේ ඉන්නවා නම් ඉන්න බුදුරණවහන්සේට. කල්යාණ මිත්‍රයා ඉන්නවා නම් ඉන්න කල්යාණ මිත්‍රයාට. ඒතර බුදුරණවහන්සේ කල්යාණ මිත්‍රයානේ. හැබැයි මේ දේ සිදු වෙනකොට ධර්මයක් නේ සිදු වෙන්නේ. දැන් කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා බුදුරණවහන්සේ ඉන්නවා මං ඉන්නවා කියන කතා දෙක මෙදෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? තථාගතස්ස බෝධි. සද්ධාඥ තථාගතස්ස බෝධි. ඒක මට ලැබෙන එකක් නෙමෙයි මේ සිදු වෙන කෘත්‍ය විග්‍රහ කිරීම. එතකොට ඒ කාරණාව ඉන්න බුදුරණවහන්සේ කියන කරුණත් එක්ක නෙමෙයි. එතකොට අන්න ඒ විදිහට මේ නැමීමක් වෙලා තියෙනවා මේ කියපු කරුණුත් එක්ක ඕනකමක් යොමු වීමත් එක්ක. එතකොට මේ විදිහටම අර මේ යෙදීමක් කියන කාරණාවක් එක්ක läග්ග නැති වෙන්න මේ කරුණු එක්කම විචක්ෂණයක් තියෙනවා. අන්න ප්‍රතිපදාව අභිඤ්ඤය පරිඤ්ඤය පරිඥානාති කියන කාරණාව සිද්ධ වෙනවා. දැන් මෙතන දැන් මජ්ජේ සූත්‍රයේදී නෝනේ කාරණා 6ක් තියෙනවා. මේකත් එක්ක මෙතන විග්‍රහයත් එක්ක. එතකොට මේ දෙකේම මේ අන්ත දෙකක් කියන කාරණාවක් එක්ක නේදනවා. ඊළඟ මේක පටන් ගන්නකොට මේ විමසීමයි සිහියයි කියන එකත් එක්ක නේ සමහර කියලා දෙන්නේ එහෙම කෙනෙක්. එතකොට විමසීමයි සිහියයි කියන එකත් එක්ක දැන් අන්ත දෙක කියනකොට දැන් අපිට දැන් පටිච්චසමුප්පාදයේ දේශනාවක් ඇහුනොත් අවිද්‍යාවයි සංස්කාරය කියලා මේ අවිද්‍යාව කියන්නේ අවිද්‍යාවට අවිද්‍යාව හම්බුණා වගේනේ. ඒ කියන්නේ ඔය කියන විග්‍රහය එහෙම බැලුවොත් එතකොට දැන් මෙතන මේ අන්ත දෙකක් කියන කාරණාවක් මේ හැමතැනකම කතා කරන්නේ අර විමසීමයි සිහියයි කියන එකත් එක්ක මේ සම්පූර්ණයෙන් ඊතර වීම මේ නිවීම කියන එක නිරෝධය කියන කාරණාවත් එක්ක වගේ. ඒකවත් ඒ කියන්නේ මෙතන අදහස් කරන කාරණා අර්ථාන්විත භාවය ඒකයි. දැන් මම අර කිව්වේ වේද ආදී දේවල් වල තියෙනවා කියලා. එතකොට එයාලා මේව හොයලා තියෙනවා. හැබැයි හෙව්වට උත්තරයක් හම්බෙලා නැහැ. උත්තරයක් කියන්නේ නිවැරදිම අර්ථාන්විත භාවයක් වෙලා නැහැ. හැබැයි මේ පිළිබඳ අසමාන හිතිල්ලක්. දැන් මෙයා මේ ප්‍රශ්නේ අහන්නේත් ඒකමයි අන්ත පිළිබඳව. එතකොට දැන් මෙයාලට වැටහිලා තියෙනවා අන්ත අවබෝධ කරන්නේ කවුද කියලානේ අහන්නේ. මම ප්‍රඥා මම නොතේරෙන්නේ. එතකොට එහෙනම් එයාලට වැටහීමක් තියෙන ප්‍රඥා මම තවරීමකුයි අන්ත කියන කාරණාවක විග්‍රහයකුයි. හැබැයි අවබෝධ කර ගැනීමක් කියන එකක් තමයි මම තවරීමක් කියන කාරණාවක් සිදු වෙලා නැහැ. එතකොට ඒ කාරණාව සිදු වෙන්නට නම් මේ කරුණ ඔස්සේ යොමු වෙන්න කියන්නේ දැන් අර එහෙම කෙනාගෙන විග්‍රහ කරානේ. එතකොට එහෙනම් ඒ බව අවශ්‍යතාවය යොමු වෙනවා. ඒ අවශ්‍යතාවය යොමු වීමත් එක්ක මොකද වෙන්නේ? මේ කියන කාරණාවේදී දැන් බුදුරණවහන්සේ වචනයකින් මොකක්වත් දුන්නේ නැහැ. එතකොට එයාට දැන් මොන හරි සිදුවීමක් වෙනවනේ. අන්න ඒ කාරණාව ප්‍රකට වෙන විදිහට බුදුරණවහන්සේ ඉස්මතු කරා. යම් කිසි කෙනෙක් අන්ත දෙක අවබෝධ කර ගන්නවා. එතකොට එහෙනම් එයාගේ හිතන රටාවත් එක්ක යොමු වෙලා තියෙනවා මේ පස්සයයි පස්ස සමුදයයි කියන පැති දෙකත් එක්ක. මොකද läග ගන්න බවක් නෑ. මොන නත්ති කිංචි කියන ප්‍රතිපදාවක් දිනු කරන්නත් කොච්චර ධර්මණයක් තියෙනවා.
එතකොට එහෙනම් මෙන්න මේ පස්සයයි පස්ස සමුදයයි කියන කාරණාව පස්සේ කියන්න බැහැනේ අපෝ. යෙදීම කාය වෙන්න බෑනේ. යෙදීම ගුණා නම් මේක පස්සේ මේ පස්සේ ගුණා නම් අහප මේක පස්සයක් මේක පස්ස සමුදයක් කියන්න බෑනේ. පස්සයයි පස්ස සමුදය කියනනම් පස්සයක් බව ආය ලැබෙන්න බෑ. එහෙනම් පස්සයක් බව නොලැබෙනවා කියන කාරණාව සිදු වෙන්න නම් පස්ස නිරෝධයක් වෙන්නට ඕනේ. පස්ස නිරෝධ බව කියන කාරණාවක අර්ථාන්විත භාවයක් සිදු නොවෙනකොට මොකද වෙන්නේ? අර පස්සයයි පස්ස සමුදය කියලා කතා කරනවා. හැබැයි කතාවක් විතර අන්ත බවක් නෙමෙයි. අන්ත බවක් ඥානියක් නෙමෙයි කතාවක් විතරයි. ඥානියක් වුණා නම් පස්සය කියන කාරණාවක් ඉදීමක් වෙන්න බෑ. පස්ස නිරෝධي. තැවරීමක් කියන කාරණාව සිදු වෙනවා. අර කතාවත් අභිඥාය කතාවකුත් නෙමෙයි. එතකොට දැන් අපි හිතමු දැන් අන්ත දෙක නාම රූප විඤ්ඤාණ කියන්නේ නාම රූප කියන කාරණාවත් එකක් තියෙනවා. ඊළඟ සක්කාය සමුදය ඒ විදිහට තියෙනවා. එතකොට දැන් පටිච්චසමුප්පාදයේදී වුණත් දැන් මේ කියලානේ කතාවක් එන්නේ සොන්න. එතකොට දැන් එතන දැන් සම්පූර්ණයෙන්ම අර දැන් අපිට ඉඳලා පටිච්චසමුප්පාදේ මොකක් කර හපුවාම අපිට විඥානය කියලා එකකුයි සංස්කාර කියලා එකකුත් දෙකක් තියෙනවා. දැන් එතන වුණාට දැන් එතනත් කතා වෙන නිසා ඉමස්මින් සති දක්වා තියෙනවා. මේ ඇතිකල්හි මේ කියන කාරණාව. එතකොට දැන් එතනත් දැන් මේ විදිහෙම විග්‍රහයක ස්වરૂපයක් තමයි ඉතින්නේ. දැන් අර අපි අන්ත දෙක දැන් අපිට දෙකක් හම්බෙනවා. ඒක අවිද්‍යාවට අවිද්‍යාව හම්බුනවා. මෙතනත් අන්ත දෙකක් කියනවා. නමුත් විමසීමයි සිහියයි කියන එකත් එක්ක අර නිවීම කියන එක. දැන් අතනත් මේ කියලා කතා කරනවා. දැන් අපිට මේ කියලා අපිට දෙකක්ම හම්බ වෙනවානේ. නාම රූප සලආයතන කියලා දෙකක්ම හම්බ වෙනවා. එතකොට තමයි දැන් ඒක එතනත් අර මේ කියන කතාවකට කොහොමත් ඒ කියන කතාවම මේ ඒ දෙකක් එක තැවරෙන්න බෑනේ කොහොමද සර්? එතන සම්පූර්ණයෙන්ම මේ නිවීම කතා කරන්නේ එහෙමනේ. ඔව් ඒ කතාව හරි. දැන් එතන තියෙන දේ තමයි මේ තව දැන් මෙතනදී මේ කතා කරපු හැම එකම ලෝකේ කියන්නේ දැන් ප්‍රකට වෙන කරුණක් එක්ක කතා කරන්නේ. අතන කතා කරන කාරණාවේදී ඒක ගොඩක් තීව්‍ර වැඩි. ඒ කියන්නේ දර්ශනීය පැත්තත් එක්ක කතා කරන්නේ. දැන් අපි ওই වචන ටික අරගෙන අපි මේ බෞද්ධ හැටියට ওই කාරණා පිළිලක් කියලා දැනගත්තා කිව්වට ඔය එහෙම එකක් දන්නේ නැහැ. එතකොට එතන මේ විග්‍රහය ඔය ගැළපීම තුල තියෙනවා අර ඇත්තට මේක කතා කරන්න තියෙන්නේ ශේකත් එක්ක. ඒ කියන්නේ එච්චරට ඒක හිතන්න පැත්තක් තියෙනවා. නමුත් මේකෙත් මේ දැක්ම කතා කරනකොට එහෙම තමයි මම කියන්නේ මේක හිතන්න පුළුවන් ඉඩක් තියෙනවා. නමුත් අර කරුණ තුල එහෙමවත් ඉඩක් නැහැ. මොකද හේතුව ඒ සම්බන්ධය පිළිබඳව කතා කරන්නේ. එතකොට ඉතින් එතනත් ඒ දෙක ලැබුණා නම් ලැබීම කියන කාරණාවම මේ අන්ත බවක් කියන්නේ පටිසම්පන්න බවක් නේ. පටිසම්පන්න බවක් දැක්කනම් ඒතර වෙනවනේ. හැබැයි එතන කතා කරන එක වෙනම න්‍යායක්. ඒ කියපු කාරණාව හරි. මොකද එතන කතා කරන කාරණාව වෙනම ප්‍රත්‍ය දෙකක්නේ. ආයේ මේ කියන්නේ දැන් අපි ගත්තොත් සංඛාර කියන කාරණාවට සංඛාර බවක් කියන දේ කතා කරනකොට අපිට සංඛාර නොවන බවක් හරි නැත්නම් වෙන විග්‍රහයකින් කතා කරන්නේ. අර ප්‍රත්‍ය කියන පැත්ත අතහැරලා එතකොට එකක් එක්ක කතා කරනකොට ඒ බවත් එක තමයි යන්න තියෙන්නේ. එතකොට ඒකේ ප්‍රත්‍ය දැක්ම කියන කාරණාව කතා කරද්දී අර මේ සංඛාර හරි නැත්නම් විඥාන හරි නැත්නම් නාම රූප හරි කියන මෙන්න මේ කාරණාවට කියන්නේ ඒකට සාපේක්ෂව තව අන්තයක් කියන එකට යන්න හොඳ නැහැ. ඒකෙන් ඒ කරුණ කියන කාරණාවක තමයි ඒක විග්‍රහ වුණානේ. ඒක මොන පැත්තක් එක්කද විග්‍රහ වුණේ? ඔන්න ඔය විග්‍රහයත් එක්ක බලන්න. ඉගෙන අර තැවරීම කියන කාරණාව නොයදෙන විදිහේ විග්‍රහය. අන්න හරි. තැවරීම කියන්නේ. දැන් මෙතන මේකේදී තැවරෙන විදිහත් එක්කම කතා කරන්නේ. අතනදී එහෙම කතා කරන්න බැරි වෙනවා. මොකද එතන වෙනම පරිණයක් කතා කරනවා. දැන් ඒවා වෙන්ගෙන් වශයෙන් ගත්තාම කතා කරන්න පුළුවන්. හැබැයි ඔය පෙන්නන ආරණ්‍යය කියන පැත්තත් එක්ක කතා කරද්දී මේ දෙක හැටියට නම් කතා කරන්න බෑ. මොකද ඒක වෙනමම න්‍යායක්. ඒක අර තැවරීම නොවන ආකාරය දැක්වෙන විදිහ. ඒක ලැබෙන විදියක් නෙමෙයි. දැන් අපට ඒක කියනකොට අපට වෙන වශයෙන් කරුණු ටික ලැබෙනවානේ. එහෙනම් ඒ කාරණාව ලැබුණේ කොහොමද කියන එකට එක බලන්න ඕනේ. අපි ඒකට නාම රූපයට ප්‍රති විඥානික කතා කර ඒක තනිකර සංකල්පයන්නේ. අපට නාම රූපය කියන කාරණාව විතරක් අරගෙන මොකද්ද මේක නාම රූප බවක් හම්බුනේ කියලා අපට දැනන විදිහට එක්ක බලන්න ඕනේ. අරක නාම රූපයට ප්‍රති විඥානයේ විඥාන ප්‍රති නාම රූපය කියන එක සංකල්පයක් විතරයි. ඒක අපේ අන්ත බවක් කියන කාරණාවකට යන්න විග්‍රහයක් නෙමෙයි තියෙන්නේ. සැපයි දුකයි කියන කාරණාවට හරි. දැන් අර නම් කරන ස්වરૂපයක් නමයි ස්වરૂපයයි කියන කාරණාවලත් ඒ සියලුම කරුණු එක්ක යම් හිතන්න දෙයක් තියෙනවා. නමුත් අසල තියෙන කාරණාවේ අර න්‍යාය දැක්මමයි.
එතන මෙතන දැන් මේ තිසමිතියත් එක්ක ගත්තී යට කියන කාරණාවත් එක්ක දැන් එයා අහන එකක් එක ඉන්න කෙනෙකුට කියලා දෙන ස්වභාවයක් නිසා තියෙන්නේ. එතකොට දැන් එයාට අර පාස සමුදේ එහෙම අන්ත දෙකෙන් ඒ විදිහට එතකොට දැන් එයාට කියලා දීම කියන එක මෙතන දැන් අර කියන්නේ ලෝකේ ඉන්න කෙනෙකුට සාමාන්‍යයෙන් අර සමුදේ නිරෝධය කියන කාරණාවත් එක්ක විග්‍රහයක් යන එකක් විදිහක් තියෙනවා මෙතනනේ. ඔව් මෙහෙමයි. ඒ කියන්නේ සිදුවීම විග්‍රහය කියනට වඩා සිදුවීම. දැන් මෙතන අඩුම තරම් පස්ස නිරෝධය කියලා කියන්නේ නැහැ. එහෙනම් සිදුවීමට නෙදිලා තියෙන්නේ. දැන් අතන මජ්ජේ සූත්‍රයේ විග්‍රහයක් දීලා තියෙනවා. මෙතන හිමුවක් දීලා නැහැ. ඒක සිදුවීමේ අර්ථය ඒක. දැන් අපිට අර සිදුවීමේ අර්ථය විග්‍රහයකට ලැබීමයි කියලා දෙකක් තියෙනවා. ඒතර විග්‍රහයකට ලැබීම නෙමෙයි මේ කතාවේදී මේ සිසමෙත්තේ සිදු වෙන්නේ බුදුරණවහන්සේට යොමු වීමත් එක්ක ඒ කතා කරන කාරණා සිදුවීමක් තියෙනවා. දැන් මම අර මොකද මේ බෞද්ධ ශිලේශලාදී කොයි කිය දැන් අපි හිතට වාහනේ එනවා සිදුවීමක් තියෙනවානේ. හැබැයි වාහනේ එනවා කියන සිදුවීම සිදුවෙන්නේ නැති කෙනෙකුට හම්බ වෙනවා. අපිට හම්බෙන්නේ වාහනේ එනවා කියන්නේ. දැන් අපි එන්නේ නැහැනේ. අපි ඉඳගෙන ඉන්නවා. අපි එන්නේ නැහැ. සිදුවන්නේ නැති කෙනෙකුට හම්බ වෙලා වාහනේ එනවා කියලා. සිදුවන කාරණාවට වාහනේට හම්බ වෙලා නැහැ වාහනේ එනවා කියලා. නේ? හැබැයි වාහනේ ආවනේ. වාහනේට හම්බුන්නේ නැහැ වාහනේ එනවා කියලා. හැබැයි වාහනේ ආවා. අන්න ඒ වගේ තමයි අර පස්සයයි පස සමුදයයි කියන කාරණාව අර වාහනේ එනවා කියලා මේ සිදුවීම වගේ. හැබැයි සිදුවීම හම්බ වෙන්නේ සිදුවෙන්නේ නැති කෙනෙකුට. ඒක බාහිරට කියන්නේ සාස්නේ. ඔව් එතකොට බාහිරට මජ්ජේ සූත්‍රය ගත්තා තියෙන බාහිරට තව විග්‍රහය. හැබැයි මෙතනදී ඒකේ අර්ථාන්ත භාවයලා තියෙනවා. දැන් අපි හිතමුකෝ යම් කිසි කෙනෙක්ගේ ඒ චින්තන ස්වභාවයත් එක්ක මේ දේශනාව අහද්දිම අජ්ජත් බාහිර ආයතන පැත්තත් එක්ක කියලා. එතකොට ඒ කාරණාවේදී යට මේ ඒ කරුණ එක මේක හරි. හැබැයි ඒ සිදුවීම දෙන්නට ඕන. දැන් අනිත් එක තමයි පටිසම්පාදයේ විග්‍රහය සලායතනනේ මම ඉස්සෙල්ලා කිව්වේ. සලායතනක ඒ විග්‍රහය වෙනම විග්‍රහයක්. ඒ ප්‍රත්‍ය විග්‍රහය. ලෝකයේ අර දැන් ඒ කියන්නේ ලෝකයේ කියන කතාවක් කතා කරන එකම නෙමෙයි. දැන් මෙතන කතා කරන ඔක්කොම කතා කරන්නේ මේ ලෝකයේ විග්‍රහයක් එක ගිහිල්ලා. එතකොට මේ සාමාන්‍ය කතා කරන්න කියන්නේ ඒකම ඒ කාරණාව සැප කියන එකම බැලුවොත් සැප මැනෙන්න ආයි අපේ මානසික ස්පර්ශය කියලා සංකල්ප දාන්න නැතුව අපිට ඕන කෙනෙකුට හිතන කෙනෙකුට ඕන කෙනෙකුට නෙමෙයි සැප කියන කාරණාව දුකක් එක්ක නිර්වචනය වෙන්නේ. මෙන්න මේ විදිහේ වැටහීමක් තියෙනවා. ඒකත් එක්කයි මෙතන මේ යෙදෙන විදිය කියාගෙන යන්නේ. අවසරසනස මෙතන මේ අන්තිම බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුරේ අර අහන ප්‍රශ්නෙත් එක්ක අර මේ එක වචනයයි වෙනස් වෙන නිසා සෝපන්තේ කියන එකනේ. ඒ කලින් වල කාමේසු බ්‍රහ්මචර්යවා දීපතානෝ ඒ විස්තර කරපේකදම නේද සනස් එතන මේ සම්බන්ධ දෙන්නේ එහෙමද සනස්? මෙහෙම ප්‍රශ්න කිහිපයක් දැන් ප්‍රශ්න කිහිපයක් අහන්නේ. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ කෙනෙක් සම්බන්ධ කරලාමයි. කවුද කියලානේ අහන්නේ. ඒ කියන්නේ කවුද කියලා අහන්නේ කියන්නේ ප්‍රතිපදාවකට වඩා සතුටින් ඉඳීම සහ සෙල නොවීම කියන එක. දැන් ඒක එක්කම දැන් ඇත්තටම යහන කාරණාව තුළින්ම යොමු වෙන ප්‍රතිපදාවක් එක්කනේ ඒකේ ප්‍රතිපදාව කොහොමද වෙන්නේ කියලා අහනවා වගේ තමයි Tamanට නැගිච්ච ප්‍රශ්නේ දර කාරණාව අහන්නේ. කොහොමද වෙන්නේ කියන කාරණාව කියන්නේ දැන් එයා හිතන ක්‍රමයක් එක්කනේ තිස්සමෙත්ටි. එතකොට මේ ක්‍රමයක් එක්ක කොහොමද වෙන්නේ කියන ප්‍රශ්නයක් තිස්සමෙත්තට කොට නැගෙනවා. එතකොට ඒක එක්ක අහන්නේ දැන් ඒ කෙනා ගැන තමයි මේ කියන්නේ නැත්තේ නැහැ. හැබැයි මෙතන කෙලින්ම අරහත්වේ නෙමෙයි. දැන් උඩේ එකේ කතා කරොත් පළවෙනි ගාතාව අරහත්වයමයි. නෙවීමමයි. මෙතන කතා කරොත් ප්‍රතිපදා. මෙහෙම කරොත් හික් වෙනවා කියන එක. ඒ කියන්නේ මාර්ගය පිළිබඳව මේ අතර කතා කරන කාරණාවේදී ඉන්න සන්තෝෂයෙන් ඉන්න කෙනෙක් පිළිවෙල කතා වෙනවා. ඒකට යමු වෙන මාර්ගය තමයි මෙතන කතා කරන්නේ. ඒතර සමහරවිට සංකාය කියන එතන විමසීමනේ අර මජ්ජේ සූත්‍රයේදී පරිඤ්ඤය කියන්නේ ඒ අදහස නිසා නෑ හොයනවා කියන එකනේ. අභිඤ්ඤය පරිඤ්ඤය කියන ඔක්කොටම සංකාය කියන එක අදාළයි. ඒ කියන්නේ සංකාය කියන කාරණාව විමසීම කියන කාරණාව මේ අභිඤ්ඤය කියන්නේ අවබෝධ කරනවා පරිඤ්ඤය කියන්නේ පිළිසිදු හොයනවා. එතකොට මේ යමක් හොයනවා කියන කාරණාවේ
කියන්නේ විමසීම කියන කාරණාවට කියන්නේ අපි අභිඤ්ඤය කියන වෙන එකක් පරිඤ්ඤය කියන වෙන එකක් කියන කාරණාව අපිට ඒ පැති දෙක ගත්තට පස්සේ හොයන්න පුළුවන්. ඒ කියන්නේ යමක් යෙදීම එක හොයාගෙන යන ගතියයි ඒ කාරණාව අවබෝධ කිරීම කියන එකයි. මොකද්ද කියන කාරණාව එක්ක. ඒකෝට මේ ඔක්කොගෙම සිදුවන දේ තමයි සංඛාය. විමසීමක් වෙන්නේ. ඒකට කාලයක් නෑ නෑ ඒ ඔක්කොම කතා කරනකොට මේ අපි මේ චින්තන ශෛලියට අනුගත වෙන්නේ නැතුව. ඒ කියන්නේ මේ චින්තන ශෛලියට අනුගත වුණා නම් අර කතාවක්වත් දෙන්නේ. මේ සතුට නැති සැලවීමක් තියෙනවා නේද? සතුට නැහැ කියන එකත් කොහොමද ඒක යෙදෙනවනේ. එතකොට යෙදීමක් ඒක. එතකොට ඒ යෙදීම කියන එකට මෙන්න මේකයි කියන එක දැන් සංකාය නිබ්බුතෝ එක්ක කියලා අර සදා සතු කියන කාරණාවත් එක්ක අර එයා දැන් එයාගේ පැවැත්ම එයාට වෙන කෙනෙක්ගේ ප්‍රශ්නයක් අහන්න ඕනේ නේද? එතකොට එයාට යෙදිච්ච එකනේ අහන්නේ. එයාගේ යෙදීමත් එක්ක ඒ යෙදීම කියන එකට අර සදා සතු කියන එකයි සංකාය නිබ්බුතෝ වික්කු කියන එකත් එක්ක මතු කරලා ඊට පස්සේ අර ටික කතා කරන්නේ නේ. කියන්නේ එයා ඇති වෙන ප්‍රශ්නෙත් එක්කම එයාගේ යෙදීමම කියන එකටම ඉඩක් නැති වෙන විදිහේ විමසන එක. ඔව් ඒකම තමයි. සම්පූර්ණ. දැන් එයාට මේක සන්තුෂ්ඨ බවක් නොනිදි බවක් නැහැනේ. එතකොට එහෙනම් ඒ කාරණාවටම අලලලා තමයි එතනින්ම යමක් ඉස්මතු කරලා සහ එයා හිතන අනික හිතන ක්‍රමේ. හිතන ක්‍රමේනේ මමින්ය උබන්ත අමින්යගේ ඒ ඔන්න ඔය ගතිය පුළුවන් බුදු කෙනෙකුට විතරයි. ඒ කියන්නේ ඒකටම අනුකූලව පෙන්වන්න. එතකොට ඒ එකම බුදුරණස් කතා කරනවා. හිතන ක්‍රමයයි, එයාගේ ඉදීමයි, එයාගේ ප්‍රශ්නයයි, ඒ සියල්ලක් මේක. දැන් අපි හිතමුකෝ මම මොන කවුරු හරි මගෙන් ප්‍රශ්නයක් අහද්දී මම හැම වෙලෙම කියන්නේ මම යාගේ කෝණේ බලනවා කියලා. හැබැයි කෝණේ බලන්ද කෝණයට කෙලින් උත්තරයක් දෙන්න බෑ ප්‍රශ්නෙන් උත්තර දෙන්න ඕනේ. දැන් ප්‍රශ්නයක් අහනවනේ මගේ. ප්‍රශ්නයක් අහද්දී මම වෙන මොකක් හරි කියන්න ගියොත් එහෙම එයාගේ කෝණේ මෙහෙම එකක් කියලා. එහෙම වෙන්න බෑ. ඒ ප්‍රශ්නේ මුල් කරගෙන එයාගේ කෝණයට කතා කරන්න ඕනේ. අන්න ඒ වගේ තමයි මෙතන. ප්‍රශ්නේ මුල් කරගෙන, ඒ කියන්නේ ප්‍රශ්නේ තමයි සන්තුෂ්ටියක් නැහැ කියන එකයි ඉංගිතියක් තියෙනවා කියන එකයි. ඒක ප්‍රශ්නේ. එතකොට මේ ප්‍රශ්නේ කතා කරන්නේ හැබැයි එයාගේ තියෙන කෝණයක් කවුද මේ? ඒ කියන්නේ අන්ත බව මේ කරුණු පිළිබඳ හිතන කෝණයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ එක්කම එයාගේ කෝණයට කතා කරනවා. එතකොට තමයි සම්පූර්ණ ඒක මේ ප්‍රතිපදාවත් එක්ක යොමු වෙන්න පුළුවන්කම තියෙනවා. ආපු කාරණේ මේ තමන්ම කියන්නේ ඒ ආපු කාරණේ ඒ කියන්නේ තමන් කියන්නේ මට මම කියලා අරගෙන ඒක සංස්කරණය කරනවා කියන්නේ. ඉතින් මට තේරෙන්නේ විදිහට. ඒ කියන්නේ එතන ඊට පස්සේ එතන අපි නැගදනවා කියන්නේ වෙනවා. ඒ වගේ දෙයක් සිස්ටම්. ඔව් දැන් ඒක අපි එතකොට හිතන්න ඕනේ ඔය ඒ කාරණාව වෙන විදිහ නෙමෙයි. ඒක එහෙම වෙන්නේ දැන් අපි ගත්තොත් හිතන්නේ මනස මටයි මේ කාරණාව වෙන්නේ. හිතන්නේ මනස. හැබැයි සිදු වෙන්නේ කරන්නේ මම හිතුවා කියලා. දැන් මම හිතපු දේ වැරදි හරි කියලා කොච්චර හිතුවත් වැඩක් නැහැ. මම හිතුවා කියන එකම වැරදි. දැන් අපි මම හිතපු කාරණාව හරි වැරදි මේ ක්‍රමේ නෙමෙයි මේක වෙනස් ක්‍රමයක් කියලා මොන විදිහට හිතුවත් වැඩක් නැහැ. මොකද මම හිතුවා කියන එකම වැරදි. එහෙනම් ඒක හොයන්නේ නැතුව එහෙනම් මොකක්ද මේ මනසින් හිතනවා කියන්නේ? දැන් ප්‍රශ්නයක් එන්නේ. මොකක්ද එහෙනම් මනසින් හිතනවා කියන්නේ? මම නෙමෙයි හිතුවා කියලා ගත්තේ. මම නෙමෙයි හිතුවේ මනසයි හිතුවේ. මම හිතුවා කියලා මං ගත්තා. මං ඒක වැරදි කියලා දැන් අපි සිද්ධිය ගත්තාට පස්සේ දැන් මේ සරලවම ගන්නකො පේන එක ඇහැටනේ පේන්නේ. දැන් අපි හිතනවා මට පේන්නේ කියලා. මට නෙමෙයි පේන්නේ වෙන කාටවත් නෙමෙයි පේන්නේ. හැබැයි ඇත්තටම පේන්නේ ඇහැට. දැන් මම කියන කෙනා දන්නේත් නැතුව අපි මට පේන්නේ කියලා ගන්නවා. පේන්නේ ඇහැට. එතකොට දැන් අපි මට පේන කාරණා වැරදි කියන්න ඕනේ. මට පේනවා කියලා කීමම වැරදි. දැන් පේන්නේ ඇහැටනේ. මට පේන කාරණා වැරදි කියන අවශ්‍යතාවයක් නැහැ. මට පේනවා කියන කීමම වැරදි. එහෙනම් පේනවා කියන්නේ මොකද්ද කියලා හොයන්න ඕනේ කොහොමද? දැන් හොයන්න ඕනේ නම් පේනවා කියන්නේ මොකද්ද? හැට පේනවා කියන්නේ මොකද්ද?
අන්නේක හොයන්න ඕන කමක් එන්නේ. දැන් කනට ඇහෙනවද එහෙම? මටනේ ඇහෙන්නේ. හැබැයි ඇහෙන්නේ කනටනේ. අපි ගන්නේ මට ඇහෙනවා කියලා. මටනේ ඇහෙන්නේ වෙන කාටවත් නෙමෙයි. කන දන්නේ නැහැ ගෙල්ලෙන් කෑ ගහනවා කියලානේ. කන දන්නේ නැහැ නේ ඇහෙනවා කියලා. මටයි ඇහෙන්නේ. අපි මට ඇහෙන එක වැරදි කියලා අදාළ නැහැ. මට ඇහෙනවා කියලා ගන්න එක නෙමෙයි නුනේ කනට ඇහෙන එක සිද්ධ වෙන්නේ. ඉතින් මට ඇහෙනවා කියන එක වැරදි කියනකොට දැන් මට ඇහෙනවා කියලා ගැනීම උඹරද. ආයි මේක වැරද්දක් කරන්න දෙයක් නැහැ. එහෙනම් එතකොට ප්‍රශ්නයක් එනවා. එහෙනම් ඇහෙනවා කියන්නේ මොකද? අන්න ඔය හෙවීමේ ගතිය එනවා. දැන් ඇහෙනවනේ. මොකද එහෙනම් ඇහෙනවා කියන්නේ? ඔන්න ඔක හොයන්න ඕනකමක් එනවා. හැබැයි ඒකට ඒ හොයන්න ඕනකමත් එක්ක තමයි අර යමු වීම ඉඩක් තියෙන්නේ. එහෙනම් කොහොමද වෙන්නේ? ඇතුළේම ප්‍රශ්න එනවා. එහෙනම් කොහොමද වෙන්නේ? ඔන්න ඔය කාරණාවත් එක්ක තමයි සත්‍යවාදී බව කියන්නේ. සනස එතන දැන් මට පෙරුණා කියලා ගත්තට අපි එහෙනම් මට නෙවෙයි පෙරුනේ මේ ඇහැට පෙරුණා කියලා අපි දාගත්තොත් ඒක වැරදි නේද සනස? එහෙම දාගත්තත් අපි හොයන්න ඕනකමක් එන්නේ නැතුව අපි දාගන්නවා මට නෙමෙයි පෙරුනේ ඇහැට. ඒතර මට නෙමෙයි පෙරුනේ ඇහැට කියලා ගත්ත එක මම ඒක අර සාකච්ඡාවේදී කියනවා. විඤ්ඤාති විඤ්ඤාතමත් වෙලා නැහැ. එතන වෙලා තියෙන්නේ මම හිතුවා කියන එක. ඇයි දැන් මට නෙමෙයි පෙරුනේ ඇහැටයි පෙරුනේ කියන කාරණාව ඇත්තනේ. ඒක හිතුවේ කවුද? මනසනේ. හැබැයි අපි ගත්තේ මං හිතුවා කියලානේ. මමනේ හිතුවේ. ඉතින් අර කාරණා සම්පූර්ණ වැරදි. එහෙනම් හොයන්න ඕනකම කියන්නේ මම ඇහැටයි පෙනුනේ කියලා මම කියලා පෙන්වන්නේ දෙන්න විග්‍රහය. පෙන්වන්න විග්‍රහය. දැන් අපට එහෙනම් ඕනකම ඇති වෙනවා එහෙනම් කොහොමද පේන්නේ? පේනවා කියන්නේ මොකක්ද? මෙන්න මේ හිවීමේ අවශ්‍යතාවය ඉස්මතු වෙනවා. එතකොට අපිට ඇහැටද පේන්නේ මටද පේන්නේ ඒකත් හිතන්න පුළුවන් නිසා. ඔව් එතකොට කොහොමද මේක වෙන්නේ කියලා අපට ප්‍රශ්න එනවා හොගා. කොහොමද පේන්නේ? ඇහැටද පේන්නේ තියෙන එකක්ද පේන්නේ නැති එකක්ද පේන්නේ විවිධ ප්‍රශ්න එනවා. ප්‍රශ්න එක අපි හැම වෙලෙම හිතන ගතියක්. ඉවසන ගතියක්. ඒක නම් මුල් ඉඳලා මට හැරෙන්නේ හැම අවස්ථාවකම මේ කියන හොයන්න ඒ හැවීම ටික ටික හරි අපේ ඇති වෙනකොට තමයි අපිට මේ ධර්මයේ තියෙන සුන්දරත්වය එන්නේ. නැත්තම් ධර්මයේ මොකද මේ? කියන්නේ ලෙඩ නැතුව බෙහෙත් ගන්නවා. ලෙඩන්නේ. වෙන පරිසම්පාද දකින්න කියන වෙන පංච උපාසක දකින්න කියන අන්න සිල්ල දකින්න කියන අන්න අරව කරන්න කියන. දැන් මොකටද මේ? ලෙඩක් නෑ අපට. ප්‍රශ්නයක් නෑ. ලෙඩ නැතුව බෙහෙත් ගන්නවා. ලෙඩක් හදාගන්න බෙහෙත් ගන්නවා. ඔව් දැන් ඔන්න මම අපි හිතමු මෙහෙම. දැන් ඔන්න අපි හිතමු දැන් ඔන්න මම අරමදසිකේ මාත්‍රිකට කතා කරා. අපි හිතමු ආතරයිටිස් වගේ. දැන් අපි මොකද කරන්නේ? ආතරයිටිස්. දැන් ආතරයිටිස් වලට බෙහෙත් ගන්නවා. කිව්වා ඇහුණා ආතරයිටිස් වගේ මේක. බලන් ගියාම මේ පුංචි වේදනාවක්. දැන් මොකද්ද වෙන්නේ? අපිම දාගෙන අපිම බොරු ප්‍රශ්නයක් හදාගෙන අපි මේකට උත්තරයක් හොයන අපොත් මේ වගේ ප්‍රතිපදාවක්. ප්‍රශ්නේ ආවනම් ප්‍රශ්නයත් එක්ක ඔයන් යනකොට ඒකට අවශ්‍ය හැබැයි ඒකට අවශ්‍ය බෙහෙත් ටික ෆාමසි බෙහෙත් තිබ්බයි කියලා ලෙඩේ දැනගත්තාම අර බෙහෙත් වලින් ටිකයි අර බෙහෙත් වලින් ටිකයි ඔක්කොම බෙහෙත් කවලම් කරලා එහෙම හරියන්නේ නැහැ. ડોක්ටර් කෙනෙක් ඉඳලා ડોක්ටර් කෙනා අදාළ බෙහෙත් ටික දෙන්නට ඕන. අපි අර බෙහෙත් තියනවා කියලා ලෙඩකුත් තියනවා කියලා බෙහෙත් බිව්වා කියලා හරියන්නේ නැහැ. ડોක්ටර් කෙනෙක්ගේ බෙහෙත් දෙන්නවා. ඒ වගේ අපරාධ හිතන්න ගතිය එනකොට මේ දේශනාවෙන් ඒ හිතන ක්‍රමයට අදාළ විදිහට කරුණු ටික ගන්න ඉස්මතු කරලා දෙන්න ඕන. අපි බෙහෙත් ගන්නවා කියලා තමයි ඒක. ඔව්. හැබැයි බෙහෙත් ගන්න ලෙඩක් ඉන්නට ඕන. ලෙඩේ අපි හිතින් දාගත්ත කියලා හරියන්නේ නැහැ. ලෙඩේ අන්න ලෙඩේ එන එක තමයි අර මොහොත දැන් කිව්වේ නිදා ගන්න මොහොත අනිත් ඔක්කොම හිතනවා නම් දැන් ලෙඩක්. ඇයි ඉන්න බෑ ඒක වෙලෙකට. ප්‍රශ්නයක් තියෙන්නේ දැන් ලෙඩේට හොයනවා කොහොමද මේක වෙන්නේ කොහොමද මේක වෙන්නේ කිය හොයනවා අන්න එතකොට තමයි බෙහෙත් තමයි ලෙඩ දාගන්න නැතුව ලෙඩේ හඳුනා ගන්න ඕනේ. ඔව් ඒ කියන්නේ ලෙඩේ දැනගත්තම ලෙඩේට බෙහෙත මොකක්ද කියලා ඕනේ හොයන්න වෙන්නේ. දැන් අපට හදවත් රෝගයක් තිබිලා පසු වෛද්‍ය කෙනෙක් හම්බෙලා හරියන්නේ නැහැ නේ. මානසික රෝගයක් තිබිලා අස්ථි වෛද්‍ය කෙනෙක් හම්බෙලා හරියන්නේ නැහැ. එතකොට එහෙනම් අපට මේ වෛද්‍යවරයා තේරුම් ගන්න ඕනකමක් තියෙනවා. එහෙනම් ඒකෙදී අර අපි හොයන ගතිය කියන එක හොඳටම ඉස්මතු වෙන්නට ඕන. ඉස්මතු වෙද්දී ඇත්තටම එක විදිහකට ඉන්න බෑ. ඒ කියන්නේ අපි හිතමුකෝ කොරෝනා හැදෙන හුස්ම ගන්න බෑ. දැන් මොකද කරන්නේ? ගිලින්ම ICU එකට යන්න අවශ්‍ය ඒ පැත්තට යමු. ඇයි අර ඉන්න බෑ.
අන්න ඒ වගේ තමයි හරියට අපි හිතනවා නම් අර ආදිත්‍ය පරයතුත් කියන්නේ. ඇස ගිනි ගන්නවා. කන ගිනි ගන්නවා. නාහේ දිව කනස ගිනි ගන්නවා. ඉතින් ගිනි ගන්නවා නම් අපි ඉන්නේ දැන් බලන්නකො පොඩ්ඩක් අපි මේ මහ ගින්නකට ඉල පැනලා අම්මෝ ෂෝක් නේ කියලා ඉන්නේ නේ. අර හිතන ගතිය එනකොට ඉන්න බෑ. කිසි විදියකින් ඉන්න බෑ. දැන් සනසර හිතන ගතියත් එක්ක එන අසරණකම නිකන් පීඩනයක් වගේ දෙන්න ඕනේ. සමාජවලට සන සපීතනයක් නොලැබෙන ගතියක් එක්ක අපිට අර සතුටක් වගේ එන ගතියක් වෙන සනස අපි මම සතුටු වෙන කාරණාව පීටි සම්බොජ්ජන්ගේ නෙමෙයි. මම සතුටු වෙන කාරණාව. හැබැයි සතුටු වෙන බවක් කියලා පීටි සම්බොජ්ජන්ගේ ලැබීමකුත් වෙනවා. ඒ කියන්නේ සේකයට නෙවෙන්නේ. අපි ඒක භුක්ති නොවිඳින්න ඉන්නවා කියන නෙවෙයි භුක්ති විඳින්න ඕනේ. හරි විදිහට හරි අපි විදිහට එනකොට නැත්නම් අපි හැම වෙලෙම අර මුලින්ම නිවන් දකින්න ඕන කියන එහෙම වෙන්නේ නැහැනේ. හැබැයි අර යමු වීම කියන කාරණාව වැඩිපුර උද්‍යෝගයක් ඇති කරගන්න නැවත නැවත කතා කරන්න ඕනේ. දැන් ඊයේ මම උදේ සාකච්ඡාවේ ධම්මසෝන කතාවේදී මේ ප්‍රශ්නේ මම පැහැදිලි කරේ. ඒ කියන්නේ දැන් හිතන කෙනෙකුට හිතලා හරි කියලා ගත්ත එකක් දැන් ඔය අහපු ප්‍රශ්නේවත් එක්ක ගත්තාම ඒක හරියයි හොඳයි කියන එකද ඕනේ නැත්තේ. නැත්තම් ඒකත් එක්ක ඊතර වෙන්න කියන්න ඕනේ. ඊතර වෙන්න කියන්න ඕනේ. දැන් අපි හිතන්නේ දැන් ඔන්න අපි හිතමු ඔන්න මම කාලයක් මොකක් හරි කිව්වා. දැන් ඔන්න ඒක ටිකක් හිතන්න හුරු වෙලා තියෙනවා. දැන් අපි හරියට හිතනවා ෂෝක් එකට. දැන් ඕක දෙන්න ඕනේ නැත්තේ. නෑ. දැන් ඒක වර්ධී කියන්න ඕනේ. ඊතරින් ඉක්ම වෙන දෙන්නට. අපි හිතන්නේ හැම වෙලේම läග ගන්න බෑ ගන්න. ප්‍රතිපදාව ක්‍රමානුකූලව ඉක්මනවා කියන්නේ නැත්නම් කොහෙන්ද läග ගන්න.